බෝට්ටුවක් ඩිසයින් කරන ආකාරයට බෝට් යාඩ් වල නිෂ්පාදනය වෙන එක අපිට අවශ්‍ය විදිහට අපේ දෙපාර්තමේන්තුවට දීවර කර්මාන්තයට ගැලපෙන විදිහට මේ බෝට්ටුව හැදෙනවද? එතකොට එහෙම හැදෙන්නේ නැත්නම් අපි කොහොමද ඒක බලන්නේ? මේක හරියට හැදුනද කියලා අපි කොහොමද මේක පරීක්ෂා කරන්නේ සහ දෙපාර්තමේන්තුව මගින් කොහොමද මේ යාත්‍රාංගන සහ බෝට්ටු නියාමනය කරන්නේ කියන කතන්දරයට යන්නයි උත්සාහ කරන්නේ. ඉස්සල්ලාම අපේ බෝට්ටු වර්ග වලට ගියොත් එහෙම ප්‍රධාන වශයෙන් බෝට්ටු වර්ග දෙකක් අඳුර ගන්නවා. එකක් තමයි අන්ඩෙක්ට්. ඒ කියන්නේ ඩෙක් තට්ටුවක් නැති බෝට්ටු තියෙනවා. ඊට අමතරව ඩෙක් තට්ටුවක් හයි කරපු බෝට්ටු තියෙනවා. එතකොට පළවෙනි එක යටතේ අපි සාම්ප්‍රදායිකව පාවිච්චි කරපු තෙප්පන් ඊට පස්සේ ඔරු වල්ලම් OFRP ඒ කියන්නේ පිටත එන්ජිම සහිත OFRP යාත්‍රා කියලා අපිට වර්ග හතරක් හම්බ වෙනවා දැනට අපි දීවර කර්මාන්තයේ දෙනවා. මේවා අපේ සාමාන්‍යයෙන් දීවර දෙපාර්තමේන්තුවේ රෙජිස්ටර්ඩ් මේ ලෝකලි දේශීය වශයෙන් නිෂ්පාදනය වෙන ඒවා. ඊට අමතරව ඩෙක් කියන බෝට්ටු ගත්තොත් එහෙම එක දවසක් විතරක් මුහුදේ ගිහිල්ලා මාළු අල්ලගෙන එන ඉන්ජිම බෝට්ටු ඇතුලේ හයි කරන අයිඩේ බෝට්ටු තියෙනවා. ඊට අමතරව දවස් කිහිපයක් රස්සාව කරන මල්ටි ඩේ IMUL බෝට්ටු තියෙනවා. එතකොට මේ තියෙන්නේ තෙප්පමක්. දැන් මේ තෙප්පම හදන්න පාවිච්චි කරලා තියෙන මැටීරියල් එක තමයි ෆයිබර් ග්ලාස්. එතකොට මේ තෙප්පම තනි පුද්ගලෙක් විසින් පාවිච්චි කරනවා බොහොම මේකට එන්ජිනුත් පාවිච්චි කරනවා. නමුත් ඉස්සර එන්ජින් පාවිච්චි කරේ නැහැ. දැනුත් එන්ජින් පාවිච්චි නොකරත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේක ඇවිල්ලා මූලික මට්ටමේ එකක්. මේක ගිලෙන්නේ නැහැ. යන්න අවශ්‍ය ශක්තිය අපිට මැනුවලි යොදවන්නත් පුළුවන්. එන්ජින් එකක් පාවිච්චි කරලා හදන්නත් පුළුවන්. එතකොට මේක දීවර කර්මාන්තයට පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට මම මේ ගිලෙන්නේ නැහැ කියලා කිව්වේ අපේ දීවර බෝට්ටුවක් වෙන්න මේකේ මූලික කරුණු තුනක් ගිලෙන්නේ නැති වෙන්න ඕනේ. ඒකයි ගිලෙන්නේ නැති. ඒතකොට එකක් ගිලෙන්නේ නැති වෙන්න ඕනේ. අනික මේක අපිට චලනය කරන්න හැකියාව තියෙන්න ඕනේ. ඊට අමතරව අපේ ෆිෂින් කියන කාර්යය කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේක බොහොම සුළු ප්‍රමාණයක කරන එකක්. නමුත් යාත්‍රාංගනයක මේක හදන්න ගිහුවාම අපිට අපේ යම්කිසි ස්ටෑන්ඩඩ් එකකට හදන්න වෙනවා. එතකොට මේකේ ශක්තිය රඳා පවතිනවා. මේකට කොච්චරක් බර දාන්න පුළුවන්ද? ඒ බර දාපුවාම මේක කැඩෙන්නේ නැතුව තියෙනවද? එතකොට අදිසියේ සිදුරක් කියලා ඇතුළට වතුර ගියොත් ගිලෙනවද? ඒ වගේ අපිට ගැටලු වලට උත්තර හොයන්න වෙනවා. එතකොට මේක හදන්න දවස් කීයක් යනවද? මේවටත් අපේ නිරීක්ෂණය යටතේ තමයි හදන්නේ. ඒත් එක්කම ඊළඟට OFRP ඒ කියන්නේ අවුට්බෝඩ් එන්ජිම තියෙන ෆයිබර් රේන්ෆෝස් ප්ලාස්ටික් වලින් හදපු බෝට්ටුව. එතකොට මේ බෝට්ටුව අරිට වැඩිය දියුණුයි. මේකට අවුට්බෝඩ් එන්ජින් එකක් හයි කරනවා. එතකොට මේක මැකනයිස් කරපු යාන්ත්‍රිකව ධාවනය කරන බෝට්ටුවක්. මේකේ දැල් අපිට දවසක් විතර පාවිච්චි කරන්න පුළුවන්. උදේ ගිහිල්ලා හවස එන වගේ මේකටත් අපේ ප්‍රමිතියක් තියෙනවා. මේ OFRP වර්ගයේ බෝට්ටුවක්. එතකොට මේක අඩි සාමාන්‍යයෙන් 19 අඟල් 6 පමණ දිග පුද්ගලයෝ දෙන්නෙක් රස්සාවේ කරන බෝට්ටුවක්. මේකත් අපි දැනට පාවිච්චි කරනවා. ඊළඟට IMUL මල්ටිඩේ බෝට්ටු සම්බන්ධව ගියොත් දෙකේ මේ බෝට්ටුව අඩි 36යි 40ක් අතර දිග පළල ගත්තොත් අඩි 12ක් විතර ගැඹුර කියන්නේ යට ඉඳලා ඩෙක් එකට තියෙන උස ඩෙක් ලෙවල් එකට තියෙන උස අඩි 6ක්. ඊට අමතරව මේකට අපිට තනිකර බර පැටවුවම පුළුවන් තරම් ඒ කියන්නේ අපි මේකේ සේෆ්ටිය තියෙන මට්ටමට බර පැටවුවොත් එහෙම බෝට්ටුවේ බරයි සේරම බර ටොන් 35ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. කියන්නේ අඩි 40කට ආසන්නයක් මේ. එතකොට මේකට තෙල් කැපැසිටි එක ගත්තාම අපිට ඒකට ෆුවල් කැපැසිටි එකක් අවශ්‍යයි. එතකොට ලීටර 4500ක් විතර වතුර ගෙනියන්න වෙනවා බීමට සහ ක්‍රූ එකේ අවශ්‍යතාව වලට. ඒකත් බෝට්ටු වල තිබිය යුතු මූලික අවශ්‍යතාවයක්.
ලීටර් 2000ක් විතර. ඊට පස්සේ අපි මේ බෝට්ටුව ගෙනියන්නේ මාළු ඇල්ලීමට. එතකොට මසුන් ගබඩා කිරීමේ කැපැසිටි එක විෂුවල් කැපැසිටි එක ඝන මීටර 20ක් විතර. එතකොට අයිස් ගෙනියන්න පුළුවන් කැට 45ක් විතර. ඒ කියන්නේ මේ අඩි 40ට ආසන්න බෝට්ටුව 40ට අඩු. නිකන් මම දැන් මේ අලුත් අපේ දීවර දෙපාර්තමේන්තුවට අලුතෙන් සම්බන්ධ වෙච්ච අයට යම්කිසි අදහසක් ගන්න අපි හදන බෝට්ටුවක හැටි. ඒතකොට මේ බෝට්ටුවේ උඩට තියෙන ගොඩාක් හදලා ඒවා ඉතින් හරිද වැරදිද කියලා පොඩ්ඩක් බලමු ටිකක් කතා කරලා. ඊළඟට ඊට වැඩිය දිග ටිකක් වෙනස්. එතකොට ඒකේ දිග අඩි 41ක් 45ක් අතර වගේ. එතකොට ඒකේ පළල අඩි 13ක් විතර වගේ. පළල කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් බෝට්ටුවේ හරි මැද්දෙන් වගේ තමයි පල්ලම ඉන්නේ. ඩෙක් ලෙවල් එකේදී වෙන්න නම් හරි. ඩෙක් එකේ ඇවිදන් ගිහිල්ලා. ඊට පස්සේ ඒකේ ඩෙප්ත් එක බෝට්ටුවේ යට ඉඳලා ඩෙක් මට්ටමට උස අඩි 7යි. ඊට පස්සේ මේකෙත් සම්පූර්ණයෙන් බර බඩවලා අපි ක්‍රේන් එක වගේ එල්ලුවොත් ඒ කියන්නේ බෝට්ටුවේ බරයි සියලුම බර තමයි ටොන් 40ක් විතර වෙන්නේ. ෆුවල් කැපැසිටි එක ලීටර් 6000ක් විතර. ප්‍රෙෂර් කැපැසිටි එක ලීටර් 3000ක් විතර. ෆිෂුවල් කැපැසිටි එක ඝන මීටර 25ක්. ටොන් වලින් නෙවෙයි තියෙන්නේ ඝන මීටර වලින්. අයිස් ගෙනියන්න පුළුවන් කැට අයිස් කැට 270ක් විතර. අදහසක් ගන්නයි දැන්. ඊළඟ තව එකක් අඩි 46 54 වගේ බෝට්ටුවක්. එතකොට ඒකේ පළල අඩි 14ක් විතර වෙනවා. ගැඹුර එහෙම නැත්නම් උස අඩි 8ක් විතර වෙනවා. ඒකෙත් බරපතල අපිට ටොන් 50කට විතර දාන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු මාළු සම්පූර්ණයෙන්ම අල්ලාගෙන ආපහු බෝට්ටුව වරායට විතර එනකොට ඔය වගේ. ෆුවල් කැපැසිටි එක 8000යි ලීටර්. ෆ්‍රෙෂ් වෝටර් කැපැසිටි එක 4000යි. ෆිෂුවල් කැපැසිටි එක ඝන මීටර 30යි. එතකොට අයිස් කැට 350ක් විතර වගේ ගෙනියන්න පුළුවන්. මේවා මේ දැන්ට මම අවුරුදු 3-4කට විතර කලින් එකතු කරපුවා. දැන් මේවා කියන්නේ යම් ප්‍රමාණ පොඩ වෙනස් වෙන්න පුළුවන්. අදහසක් ගන්නයි කිව්වේ. ඊළඟට කැටගරි 4 IMUL මේක අඩි 51 55 වගේ ප්‍රමාණය. පළල අඩි 16ක් විතර වෙනවා. ගැඹුර අඩි 9ක් විතර වෙනවා. එතකොට මේකේ සම්පූර්ණ බර loaded weight කියලා කියන්නේ බර පැටවුවට පස්සේ ටොන් 60ක් විතර. fuel capacity එක 10000 liters. fresh water capacity 4500ක් ලීටර්. fish oil capacity 35ක් විතර. අයිස් සරයි යන්න පුළුවන් 550ක් විතර. ඊළඟට මේ කැටගරි එක දිග අඩි 60ට ආසන්න බෝට්ටුවක්. පළල අඩි 18ක් විතර වෙනවා. ගැඹුර 9යි. ටොන් 75ක් විතර ගේට් එකයි. තෙල් කැපැසිටි 14000යි. ෆ්‍රෙෂ් වෝටර් කැපැසිටි 7000යි. ෆිෂ් ඔයිල් කැපැසිටි එක 40යි. අයිස් කැට 400යි. දැන් 600යි. දැන් ඕන නම් අපිට මේකට යන වියදම බලන්න යකි මේක කොයිතරම් දුරට මේක ඇත්තටම මේ වගේ බෝට්ටුවක් අපිට කොයිතරම් දුරට ඔපරේට් කරන්න සාමාන්‍යයෙන් කොච්චර වියදමක් යනවද කියලා හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ අයිස් කැට 600ක් ගෙනියන්න වෙනවා. තෙල් ලීටර 7000ක් දාන්න යන්න වෙනවා. සෝරි 14000ක් දාන්න යන්න වෙනවා. වතුරත් ඒ වගේ ප්‍රමාණයක් අදහසක් ගන්න පුළුවන්. එතකොට මේ විදිහේ බෝට්ටු තමයි දැනට අපේ දීවර දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචිලා දැනට රස්සාව යන්නේ. එතකොට මේ බෝට්ටු සේරම වගේ නිෂ්පාදනය වෙන්නේ දේශීය වශයෙන්. එතකොට අපේ මේ වර්ගයේ බෝට්ටු තමයි අපේ යාත්‍රාංගන වල නිෂ්පාදනය වෙන්නේ. එතකොට මේ බෝට්ටු නියමිත තාක්ෂණයකට හැදෙනවද? මේ බෝට්ටු ඇත්තටම මුහුද යන සුසු මට්ටමට හැදෙනවද? මේ වගේ කොහොමද මුහුද යෝග්‍යතාවය තියෙනවද නැද්ද කියලා අපි තහවුරු කරගන්න. එතකොට මේ බෝට්ටු සමහර ඒවා දවස් 40 යනවා 30 යනවා. එතකොට මේ ප්‍රමාණයට මේ ස්ටෑන්ඩඩ් එකට මුහුදේදී මේකේ ගමන් කරන ක්‍රූ එකේ ආරක්ෂාව තියාගෙන එතකොට මේ බෝට්ටුවේ ආරක්ෂාව තියාගෙන මේකේ ගෙනියන අයිස් මාළු ඒ වගේ ආරක්ෂාව තියාගෙන හරියට සුරක්ෂිත දීවර කර්මාන්තයක දෙන්න පුළුවන් කියන මට්ටමට බෝට්ටු හැදෙනවාද මේ වගේ තියෙන තත්ත්වය කොහොමද කියලා පරීක්ෂා කිරීම සහ ඒ යාත්‍රාංගන වල වැඩ කටයුතු අධීක්ෂණය කිරීම තමයි එතකොට අපිට මෙන්න මේ අපේ මේ විෂය යටතේ කරන්න වෙලා තියෙන්නේ. එතකොට දැනට ওই විදිහේ කර්මාන්තයක් අපිට දැන් ඩෙවලොප් වෙලා තියෙනවා. එතකොට අපි බලන්න ඕනේ කොහොමද මේ කටයුතු වෙන්නේ කියලා. එතකොට ඒක ගැන අධ්‍යයනය කරන්න කලින් මට හිතෙනවා අපි පොඩ්ඩක් මේ බෝට්ටුවක තාක්ෂණික වශයෙන්
කොහොමද මූලිකව අපි මේක මේ අධ්‍යයනය කරන්න කියලා බලන්න මූලික අදහසකට යන්න තමයි ඊළඟ බලාපොරොත්තුව. එතකොට මූලික කොටස් බලමු කොහොමද කියලා. එතකොට අපි සාමාන්‍යයෙන් බෝට්ටුවක් දැන් අපි ඉස්සෙල්ලා කිව්වට මේක IMUL බෝට්ටුවක් කියලා. දැන් අපිට මේ බෝට්ටුව පොඩ්ඩක් කොටස් කරලා බලන්න වෙනවා තාක්ෂණික වශයෙන්. එතකොට අපි බෝට්ටුවක අපිට ඔය ඇහැට පේන වතුර ගිලෙන්නේ නැතුව කියන කොටසට අපි කියනවා ඒ කියන්නේ වතුරට ගිලෙන්නේ නැත්තේ මේ කොටස තියෙන නිසා හල් එක කියලා. එතකොට බෝට්ටුවක ප්‍රධාන වශයෙන් හල් එක කියලා කොටසක් තියෙනවා. ඩෙක් එක කියලා කොටසක් තියෙනවා. ඊට අමතරව දැන් මේ අපි පාවිච්චි කරන බෝට්ටු වල වීල් හවුස් එක කියලා තියෙනවා. ඒකේ එතකොට අපි ෆිෂ් හෝල්ඩ් එකක් හදනවා. ඊට අමතරව චිල් බාත් එකක් හදනවා. එතකොට ෆිෂ් හෝල්ඩ් එක හදන්දී ඉතාමත් වැදගත් වෙනවා ෆිෂ් හෝල්ඩ් එකේ අපි දාන මාළු කූරියෙක්ව බෝට්ටුව එක පැත්තකට නැවෙනකොට මාළු කූරිය ඒ පැත්තට ගියොත් සහ අනිත් පැත්තට නැවෙනකොට මාළු කූරිය අනිත් පැත්තට ගියොත් ඒ කියන්නේ අපේ මේ බෝට්ටුවේ තියෙන යම්කිසි දෙයක් රෝල් වුණොත් එහෙම ඒක තීදීව වෙනස් වුණොත් එහෙම හරියට ෆික්ස් වෙලා තිබ්බේ නැත්නම් එහෙම එතකොට බෝට්ටුවට ගැටලුවක් එනවා. එතකොට ෆිෂ් හෝල්ඩ් එක උනත් අපි හදන් දෙන්නේ ෆිෂ් හෝල්ඩ් කිව්වට හෝල්ඩ් එකක් තිබලා හරියන්නේ නැහැ. ඒක හරියට පාර්ටිෂන් වෙලා තියෙන්න ඕනේ. එතකොට වීල් හවුස් එකත් ඕනෙට වැඩි උස් වෙලා හරියන්නේ නැහැ. එතකොට මේ ඒ විදිහට තියෙනවා. එතකොට අපිට මෙන්න මේ බෝට්ටු වල තියෙන යම් යම් තාක්ෂණික දේවල් සාකච්ඡා කරන්න අපිට මේ කොටස් හරියටම දැනගන්න ඕනේ. දැන් හල් එක කිව්වොත් එහෙම හල් එකේ අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. හැඩයක් තියෙනවා. ඒ හැඩේ හින්දා සමහරවිට මේක පෙරලෙන්නේ නැතුව තියෙනවා. සමහරවිට වේගෙන් යනවා. ඒ හින්දා මෙන්න මේ කොටස් වල කොටස් හඳුනා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා අපිට තාක්ෂණික වශයෙන් බෝට්ටුවක හොඳ නරක කතා කරන්නේ. එතකොට ඒ හින්දා මම අදහස් කරා මේ කොටස් ටික අපිට ප්‍රයෝජනවත් වෙයි අපේ රාජකාරියේදී කියලා. ඒ කියන්නේ අපි ගිහිල්ලා බෝට්ටුවක මේක ඉංජිනේරු වශයෙන් මේ ගිහිල්ලා බෝට්ටුව චෙක් කරා හෝ නොකරා අපිට දීවර අපි ශ්‍රේෂ්ඨ නිලධාරි විදිහට අපිට ඉතාමත් වැදගත් වෙයි කියලා විශ්වාස කරනවා. එතකොට හල් එක තියෙනවා, ඩෙක් එක තියෙනවා, වීල් හවුස් තියෙනවා, ෆිෂ් හෝල්ඩ් තියෙනවා, චිල් බාත් එකක් තියෙනවා. ඊට අමතරව එන්ජින් රූම් එක තියෙනවා. එතකොට අපිට එන්ජින් රූම් එකට බහින්න වෙයි. එතකොට ආරක්ෂිතව බහින්න වෙයි. එතකොට එන්ජින් රූම් එකේ හදිසි ගින්නක් ආවොත් එතනින්ම ආපහු උඩට එන්න බැරි වෙන්න පුළුවන් වෙයි. එතකොට අපිට ඇත්තටම බෝට්ටුවක තියෙන්න ඕන එන්ජින් රූම් එකට බහින්න තැනට අමතරව එන්ජින් රූම් එකෙන් පිට වෙන්න තැන. ඒ කියන්නේ ඇක්සස් දෙකක් තියෙන්න වෙයි. එහෙම අපේ බෝට්ටුව වල තියෙන්න ඕන. ඊට අමතරව ෆ්‍රෙෂ් වෝටර් ටැංක් එක, ෆුවල් ඔයිල් ටැංක්, ඊට පස්සේ එන්ජින් එක හරියට වැඩ කරනවද, මේවයි ඔයිල් ලෙවල් කොච්චරයිද, ඒවයි ප්‍රෙෂර් හරියට වැඩ කරනවද, හදිසි අවස්ථාවලදී එන්ජින් එකේ ලෙඩ බලන්න වගේ ඒ කන්ට්‍රෝල් ඇන්ඩ් ඉන්ස්ට්‍රුමන්ට්ස් පැනල් එකක් තියෙන්න ඕන. ඊට පස්සේ ෆිෂින් ගියර්ස් තියෙන්න ඕනේ බෝට්ටුවේ. තියෙන තැන් තියෙනවා. ඒවා හරියට ගැලවෙන්නේ නැතුව හයි වෙලා තියෙන්න ඕන. ස්ටීරින් රූම් එකක් තියෙන්න ඕන. ඇන්කර් සහ කේබල් තියෙන්න ඕන. ඒ කියන්නේ එන්ජිම අපිට බෝට්ටුව නවත්තලා තියෙන උපකරණ තියෙන්න ඕනේ. ඊට අමතරව වරායට ආවට පස්සේ අපිට හරියටම පියර් එකට ගානට ළඟට ගන්න. හැප්පෙන්නේ නැතුව ඒක හැමදාටම ආයු කාලයේ බෝට්ටුවේ අවුරුදු 20 නම් 20 අපි විසින් ඩැමේජ් කරන්නේ නැතුව හරියට අපිට මැනුවරින් කරගන්න අවශ්‍ය කරන උපකරණ තියෙනවාද? ඒ වගේ දේවල්. ඊට අමතරව බඩු ගෙනියන්න ස්ටෝර්ස්. ඊට පස්සේ දැන් බෝට්ටුවක් අපි යන්නේ රැයත් යනවා දවලුත් යනවා. හදිස්සියේ රැය දැන් බෝට්ටු දෙකක් එකපාර හරියට වහින දවසක හරියට කරුවල දවසක රැයට බෝට්ටු දෙකක් එකට ආවොත් මූණට මූණ අපි කොහොමද අඳුරගන්නේ? එහෙම නැත්නම් බෝට්ටුව අපුව පහු කරගෙන යනවාද? අපෙන් ඈතට යනවාද? ඒ වගේ බලා ගන්න සිග්නල් ලයිට්, නැවිගේෂන් ලයිට් තියෙන්න ඕනේ. ඒ වගේ කලර් කෝඩ් තියෙනවා. එතකොට හදිසියේ හරි බෝට්ටුව අනිත් පැත්ත හැරුණොත් ගිලෙන්නේ නැතුව තියෙයිද? ඒ වගේ දේවල් වලට බෝයන්සි ටැංකි වගේ විවිධ කොටස් තියෙනවා මේ බෝට්ටු වල. එතකොට මේ තියෙන්නේ අර ඉස්සලා කිව්වා වගේ හල් එකක්. මේ හරියට තමයි හල් එක කියන්නේ. මේ ටික තමයි වීල් හවුස් එක. මේවට කියනවා දැන් මේක කොටස් අඳුරගන්න කිව්වොත් මේ යටම හරිය තමයි කීල් එක. මේ ඉස්සරහා ෆෝපීක් කියනවා. මේ හරිය ෆෙන්ඩර් තියෙනවා. ඒක මේක පෝට් සයිඩ්, ස්ටාර්බෝඩ් සයිඩ්, ෆෝවර්ඩ්, ආප් ඔය විදිහට දැන් මේ වීල් හවුස් එකට වෙන්න ඕන අනිවාර්යෙන් හැම පැත්තම හරියට. එතකොට මේ වගේ ලයිට් තියෙන්න ඕන. මේ හදන එක පොඩ්ඩක් මම මේ කොටස් දැනගන්න තමයි මේ විස්තර වශයෙන් කිව්වේ. ඊළඟට නැවිගේෂන් ඉක්විප්මන්ට් බෝට්ටුවේ තියෙනවා රේඩියෝ. එතකොට අපිට ඕනෑම තැනක ඉඳිද්දී අපිට රේඩියෝ එක තියෙනවා නම් කමියුනිකේට් කරන්න පුළුවන්. ඒක ඇත්තටම අවශ්‍යතාවයක්.
කොම්පස් එක පාවිච්චි කරනවා පිහිටීම බලන්න GPS එකලුත් අපිට පුළුවන් පිහිටීම අනුව යන්න GPS එකෙන් පුළුවන් ස්ථානය හොයාගන්න fish finding radar ඒ වගේ මේ ඉලෙක්ට්‍රොනික උපකරණ පාවිච්චි කරනවා නැවිගේෂන් කරන්න. එතකොට සාමාන්‍යයෙන් අපේ බෝට්ටුවක අපි මේ විදිහට ඉක්විප්මන්ට් හයි කරලා හරියටම නැවිගේෂන් කරන්න අවශ්‍ය ඉක්විප්මන්ට් තේරම හයි කරලා අපිට හදිසියේ අපේ එන්ජිම කැඩුනා. එතකොට අපිට මෙන්න මේ ඉක්විප්මන්ට් අඩුම වශයෙන් පැය 6ක් මේ ඔක්කොම එකවර වැඩ කරන්න පුළුවන් මට්ටමටවත් අපේ බෝට්ටුවේ තියෙන්න ඕනේ ඉලෙක්ට්‍රිසිටි පවර් එක. එහෙම වුණොත් විතරයි අපි සේෆ්ටි වෙන්නේ. ඒ වගේ අපිට මොනවා හරි රෙගුලේෂන් එකක් කතා කරන්න මේ උපකරණ ඇත්තටම අපිට ඒවා දැන ගැනීම සහ ඒවා හරියට අඳුනා ගැනීම වැදගත් වෙනවා. මේ තියෙන්නේ අපි අපේ බෝට්ටුවල තියෙන එකක් නෙවෙයි මම හදිසියට ගත්ත බෝට්ටුවක සාමාන්‍යයෙන් එහෙම ඉක්විප්මන්ට් පැනල් එක මේ ස්ටීරින් කරන්න අවශ්‍ය වෙනවා. එතකොට කමියුනිකේට් කරන්න, එතකොට ගැඹුර බලන්න, එන්ජින් වල ප්‍රෙෂර් බලන්න ඒ වගේ තියෙන්න ඕන පැනල් එකක්. එතකොට මේක ඇත්තටම බෝට්ටුවක සේෆ්ටිය පවත්වාගෙන යාම සඳහා ඉතාමත්ම වැදගත් වෙනවා. එතකොට අපි හදන බෝට්ටුවක් දැනට මේ වගේ නැත්නම් අපි මේ වගේ මට්ටමකට ගෙනීම අපේ වගකීමක් වෙනවා. ඊට අමතරව අපි බෝට්ටුව ඩෙක් එකකට නැග්ගම අපිට ඩෙක් එකේදී හම්බෙන දේවල් තියෙනවා. එතකොට ඩෙක් එකේදී අපිට හැච්වේ තියෙනවා. අපිට එතකොට මේක අරගෙන පල්ලයට බහින්න පුළුවන්. පිෂෝල් ඩෙක් වගේ නම් හැච් කවර් ඇරලා තමයි ඇතුළට බහින්නේ. ඊට පස්සේ සමහර වෙන ඩෙක් ඕපනින් තියෙනවා. මේ දෙකම එක වගේ ස්ටෝර් කරන තැනක මොකක් හරි තියෙනවා නම් එතනින් බහින්න පුළුවන්. මේවා වැහිලා තියෙන්න ඕන හරියටම. ඊට අමතරව ඩෙක් එක නැග්ගම හෙවි අයිටම්ස් තියෙනවා. සමහරට කකුලකට වැටුනොත් තුවාල වෙන්න පුළුවන් වගේ දේවල්. ඒවා හරියට ෆික්ස් කරලා තියෙන්න ඕන. වීල් හවුස් එක තියෙනවා. ඊට අමතරව කුස්සියක් තියෙන්න ඕන කෑම හදාගන්න. මොකද දවස් ගාණක් යනවා ක්‍රූ එක. එයාලගේ මූලික අවශ්‍යතා ගොඩක් තියෙනවා. ඒවා සේරම මේකේ ඇටියට හේතුව බෝට්ටුව කියලා කියන්නේ මේ ක්‍රූ එකට තමන්ගේ නවාතන. ඒ වගේම තමයි තමන්ගේ වැඩ කරන ස්ථානය. එතකොට එයාලට නවාතනකට අවශ්‍ය කරන සියලුම පහසුකම්, වැඩ කරන ස්ථානයකට අවශ්‍ය සියලුම වැඩ කිරීම සඳහා තියෙන්න ඕන පරිසරය. ඒ විදිහට තමයි බෝට්ටුවක් අපි ඇත්තටම ඩිසයින් වෙන්න ඕනේ. ටොයිලට්, එතකොට වින්ඩෝස්, මේ මූරින් පෝස්ට් කියලා කිව්වේ අර ඉස්සෙල්ලා මේ බෝට්ටුව අපිට මේ පියර් එකට ඇදලා ගන්න පුළුවන් මේ මෙව නැතුව. මොකද්ද එන්ජිම ස්ටාර්ට් නැතුව. වින්චස් මේ වගේ උපකරණ පාවිච්චි වෙනවා බෝට්ටුවක ඩෙක් එකේ. එතකොට මේ උපකරණ නියමිත පරිදි හයි වෙන්න ඕනේ. ඒවට නියමිත ස්ථානයක් තියෙනවා. එහෙම නැත්නම් ඇයි එතන නැතුව හොඳ තැනක් නැත්නම් ඒ වගේ අපිට මේක ඩිසයින් කරන්න ඕනවා. ඩිසයින් කරද්දී මේ වගේ අයිටම්ස් තමයි අපේ බෝට්ටු වලට දැනට අපේ ෆිෂින් බෝට් වල තියෙන්නේ. ඊළඟට අපි ගියොත් එහෙම එන්ජින් රූම් එකට එතකොට මැෂිනරි තනි කර තියෙන්නේ. ඉතින්දි මේන් එන්ජින් එක තියෙනවා. ගියර් බොක්ස් එකක් තියෙනවා. ප්‍රොපෙලර් ෂාෆ්ට් එකක් තියෙනවා. ස්ටර්න් ටියුබ් එකක් තියෙනවා. ෂාෆ්ට් එක ස්ටර්න් ටියුබ් එක ඇතුලෙන් තමයි යන්නේ. ප්‍රොපෙලර්ස් එකක් තියෙනවා. මේ ඇවිල්ලා තනි කර යාන්ත්‍රික කොටස්, රඩර් තියෙනවා, ස්ටීරින් ගියර්, ජෙනරේටර් එකක් පාවිච්චි කරන්න වුණොත් ජෙනරේටර් එකක් අපිට පාවිච්චි කරන්න වෙනවා. ඊට අමතරව දැන් අලුතෙන් හඳුන්වා දෙනවා ඒ වගේම අලුත් සමහර ඒවායි තියෙනවා අපි රෙෆ්‍රිජරේෂන් මැෂිනරි. ඒ කියන්නේ අපේ මාළු ගබඩා කිරීම සඳහා යාන්ත්‍රිකව අයිස් හෝ උෂ්ණත්වය අඩු කරන සිස්ටම් එකක් හදන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරන උපකරණ. ඒකට අවශ්‍ය බලය දෙන්න ජෙනරේටරය. බෝට්ටුව හැරවීම සඳහා අපිට අවශ්‍ය ඩිරෙක්ෂන් එකට හරවා ගැනීමට. එහෙම නැත්නම් අපිට රිවර්ස් එකට යන්න ඕනද? ඒ අවශ්‍ය විදියට ඒක අපේ අර බෝට්ටුවේ මූව් පාර්ට් එක කරන්න අවශ්‍ය කරන කොටස් තමයි මේ තියෙන්නේ. එන්ජින් රූම් එකට සොත් බලන්න මේ තියෙන්නේ දැන් මීටර් ඩිලොපු එන්ජින් හයි කරනවා මේ එන්ජින් එක පාවිච්චි කරනවා. right. එතකොට අපිට අදහසක් තියෙනවා දැන් මම මේ කාලෙත් බැලන්ස් කරලා යන්න හදන්නේ. එතකොට අපිට අදහසක් තියෙනවා ලංකාවේ දැනට පාවිච්චි කරන බෝට්ටු මෙහෙමයි. එතකොට මේ බෝට්ටු වල අදාළ කොටස් මෙහෙමයි කියලා අදහසක් තියෙනවා. එතකොට මේ වගේ බෝට්ටු ගත්තොත් එහෙම මේ තමයි හල් එක, මේ තමයි වීල් හවුස් එක. එතකොට මේ ආරක්ෂාව සඳහා ඉගලා තියෙන දේවල්, මෙතන කීල් එක, ඒ වගේ යම් යම් අදහසක් ගන්න පුළුවන් කියලා හිතනවා අලුත් අයට. හරි. right.
ඇහෙනව නේද? මට මොකක්වත් තේරෙන්නේ නැහැ අපිට හුරු නැහැ මේ අත්දැකීම. ඊළඟට හරි thank you. එහෙමනම් ඊළඟට අපි කොහොමද බෝට්ටුවක් යාත්‍රාංගනයක මෙන්න මේ කියන විදිහේ බෝට්ටුවක් කොහොමද අපි නිෂ්පාදනය කරන්න හදන්නේ? එතකොට යාත්‍රාංගනයකට කවුරු හරි බෝට්ටුවක් හදන කෙනෙක් ගිහිල්ලා එයා අපිට කිව්වොත් එහෙම අපිට මේ විදිහේ බෝට්ටුවක් හදලා දෙන්න කියලා ඒ යාත්‍රාංගනයට එහෙම එකපාරට හිතුව මතයට බෝට්ටුවක් හදන්න බැරි වෙනවා. ඒ කියන්නේ ඒ මේ දීවර කාර්මික මාත්‍ය කිව්වොත් එහෙම මට මෙච්චරක් දිග බෝට්ටුවක් හදලා දෙන්න කියලා උදාහරණයක් දැන් අඩි 40 බෝට්ටුවක් හදන්න කිව්වොත් එහෙම හදන්න බෑ. මොකෝ නීතියානුකූලව කියන්නේ අපේ පොලිසිය එකක් විදියට අපි දැන් අඩි 45ට වැඩි බෝට්ටු තමයි හදන්න දෙන්නේ. එතකොට 40 හදන්න බෑ. ඒ වගේ අපි රෙගුලේෂන් තියෙනවා. එතකොට ඒකේ තාක්ෂණිකව අපිට කරන්න පුළුවන්ද බැරිද? ඒ වගේ යම්කිසි අපි රෙස්ට්‍රික්ෂන් වලට අහු වෙලා තියෙනවා. ඒ හින්දා එතකොට අපිට යාලා කියන ස්පීඩ් එකක් කිල්ලුවොත් මේ ස්පීඩ් එකට දෙන්න එන්ජින් තියනවද දන්නේ. ඒ වගේ අපි මේක ඩිසයින් කරන් දෙනකොට අපිට ගොඩක් දේවල් හිතන්න වෙනවා. එතකොට බෝට්ටුවේ ලෙන්ත් ඕවරෝල් එක කියලා කියන්නේ පළවෙනිම සාධකය අපි බෝට්ටුවක් කොච්චර දිග බෝට්ටුවක්ද හදන්නේ කියන එක. එතකොට ඒක තීරණය කරද්දී සමහරවිට අපේ වරායක නවත්තන්න පුළුවන් පියර එකේ නවත්තන්න පුළුවන් බෝට්ටු සංඛ්‍යාව එතකොට එතන නවත්තන්න පුළුවන් බෝට්ටුවක දිග ඒවා අනුව තීරණය වෙනවා. එතකොට බ්‍රෙත් එක කියන්නේ පළල බෝට්ටුවේ. එතකොට අපි ප්ලෑන් එකක් අඳිනකොට එහෙම ඔය ප්ලෑන් එක අධ්‍යා බලද්දි ලෙන්ත් ඕවරෝල් එක, බ්‍රෙත් එක, ඩෙප්ත් එක, ඩ්‍රාෆ්ට් එක. ඒ කියන්නේ ඩ්‍රාෆ්ට් එක කියලා කියන්නේ දැන් අපිට ඕන ගානට ඩ්‍රාෆ්ට් හදන්න බැරි වෙනවා. එතකොට බෝට්ටුවක් ආදිසිය හරි අපි හිතුවොත් එහෙම අපි හදන්නේ මේ බෝට්ටුව මීගමු වරායට නම් මීගමුවේ වරායේ නවත්තන්න පුළුවන් වැඩිම ඩ්‍රාෆ්ට් එක තියෙන බෝට්ටුවක් තියෙනවා. එතකොට අපිට මේ පැත්තේ කෙනෙක් හදනකොට හදන්න වෙන්නේ එයා එහෙනම් ඔපරේට් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ වරායට ගැලපෙන ඩ්‍රාෆ්ට් එක. එතකොට බෝට්ටුව ඩිසයින් කරන්න යද්දී මේක බෝට්ටුව මොන වරායෙන් පිටත් වෙන්නේ මොන වරායටද යන්නේ. එතකොට මේක ඒ වගේ දේවල් ගොඩාක් දේවල් සලකා බලන්න වෙනවා. ඔය මූලික කරුණු අත්‍තරම අපි තීරණය කරන්න වෙනවා. එතකොට ඩ්‍රාෆ්ට් එක ලෝඩ් ලයින් එක කියලා කියන්නේ අපි මේකට බර පටවපුවාම අපි බලාපොරොත්තු වෙනවා නම් අපි මාළු කිලෝ අපි දෝ මාළු ටොන් 20ක් දාන්න ඒක දානකොට බෝට්ටු යම්කිසි ප්‍රමාණයකට ගිලෙනවා. අන්න ඒ ගිලන ලයින් එකට තමයි ලෝඩ් ලයින් එක කියන්නේ. එතකොට ඒ ලයින් එකේ ඉඳලා අපේ ඩෙක් මට්ටමට යම්කිසි තව අවම උසක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අනිව ෆ්‍රී බෝඩ් එකක් තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම බෝට්ටු ඇලවෙන වෙලාවට ඩෙක් එකට වතුර ඇවිල්ලා හරි මොකක් හරි ක්‍රමයකින් බෝට්ටුව ගිලීමේ හැකියාවක් තියෙනවා. එතකොට අපිට මෙන්න මේ ඔන්න ඔය කියන ඒවා තමයි අපි ඩිසයින් එකේදී බලන්නේ. එතකොට දැන් අපිට කොළඹට අපි දිවිර දෙපාර්තමේන්තුව අනුමත කරගන්න හරි මේවා හදන්න කලින් මූලික පෙර පූර්ව අනුමැතියක් ගන්න ප්‍රයර් ඇප්‍රූවල් එකක් ගන්න ඩිසයින් ප්ලෑන් එකට අපිට ඕක තමයි හොයන්න වෙන්නේ. එතකොට ලෝඩ් ලයින් එක බලන්න වෙනවා. එතකොට බේස් ලයින් එක කියන්නේ සාමාන්‍යයෙන් අපි බෝට්ටුවක සේරම මිනිම් ගන්න බේස් ලයින් එකේ ඉඳලා. අපි හදිසියේදී අපිට කිව්වොත් එහෙම මේ බෝට්ටුව ඩැමේජ් වෙලා තියෙනවා. එතකොට මේ බෝට්ටුව ඩැමේජ් වෙලා තින්නේ කොහොමද කියලා විස්තර කරන්න කිව්වොත් එහෙම අපිට කීත හැකි මෙන්න මේ බෝට්ටුවේ පෝට් සයිඩ් එක පැත්තේ බේස් ලයින් එකේ ඉඳලා මෙච්චරක් උසින් පිටිපස්සට වෙන්න කියලා කියන්න පුළුවන්. ඒ වගේ යමක් ටෙක්නිකලි එක්ස්ප්ලেইন කරන්න අපිට මේ මෙන්න මේ පැරාමීටර්ස් සහ මේක ඩිසයින් කරන්න මේවා පාවිච්චි කරනවා. එතකොට බේස් ලයින් ෆ්‍රී බෝඩ් එක කියලා කියන්නේ අර වතුර මට්ටමේ ඉඳලා මේ ඩෙක් එක කියන්නේ උඩ අපි ඇවිදගෙන යන ඩෙක් එකට තියෙන උස. එතකොට ඩිස්ප්ලේස්මන්ට් එක කියලා කියන්නේ මේ බෝට්ටුවේ කොච්චරක් වතුර ඩිස්ප්ලේස් කරනවද කියන්නේ පුල් ලෝඩ් එක දාපුවාම කොච්චරක් ටන් වලින් තමයි කියන්නේ මෙන්න මෙච්චරක් බර මේකට පටවන්න පුළුවන්. දැන් අපිට මේ කාලෙදී අපි පාවිච්චි කරනවා ග්‍රොස් ටනේජ් කියලා එකක්. ඒකෙන් කියන්නේ බටර් මහත්තයා ස්ක්‍රීන් එක පේන්නේ නැහැ. ඒ කියන්නේ ආයෙ කට්ටුනක් දාන්න ඉන්න පොඩ්ඩක් බලන්න. දැන් හරිද? ස්ක්‍රීන් එක පේනවා. පොඩි. අකුරු පොඩිද? හෙලෝ. ඔව් අකුරු පේන්නේ. අකුරු පොඩි ඒක ලොකු කරලා ගන්න. ඒක zoom කරලා ගන්න පුළුවන්. එහෙමද ඉන්න බලන්න. දැන් හරියයි. දැන් හරියනේ ඔච්චර දා පුළුවන්. කමන්නේ මේක විතරයි මේ ස්ලයිඩ් එක විතරයි හොම් ප්‍රශ්නේ තියෙන්නේ. හෙලෝ.
හෙලෝ හරි බණ්ඩාර මහතා. හරි එතකොට බේස් ලයින් එක එතකොට ෆ්‍රී බෝඩ් එක කියලා කියන්නේ අර මේ කියන්නේ ග්‍රොස් ටනේජ් එක කියලා කියන්නේ එතකොට මේ දැන් අපි ඔය ගොඩාක් බෝඩ් වල අපිට ඕන වෙනවා මේ රෙජිස්ට්‍රේෂන් කතන්දරේදී ග්‍රොස් ටනේජ් කොච්චරයි කියලා කියන්නේ. එතෙන්දී වෙලා තියෙන්නේ දැන් අර බෝඩ් සමහර බෝඩ් තියෙනවා බෝඩ් දිගයි. එකක් කියනවා අඩි 45යි අනිත් එක අඩි 50යි. නමුත් සමහරවිට අඩි 45 බෝඩ් වලට වැඩි අඩි 50 බෝඩ් වලට වැඩි අඩි 45 බෝඩ් පළල වැඩිපුර මාළු දාන්න පුළුවන්. එතකොට මේ බෝඩ් එකකින් අපිට ඉපැයීමේ හැකියාව ඒ කියන්නේ මේකෙන් අපිට කොච්චරක් මාළු ගෙල්ලා අපිට බිස්නස් එක කීයක් වැඩිපුර ආදායම ගන්න පුළුවන් සමහරට අඩි 50 බෝඩ් වලට වැඩි 45 බෝඩ්. අන්න ඒ වගේ මේ බෝඩ් එක ඇතුලේ ඇත්තටම සඵල පරිමාව හොයලා ඒ පරිමාව ඇසුරින් ගණනය කරන රාශි එකක් තමයි ග්‍රොස් ටනේජ් එක කියන්නේ. ඒක ඩිස්ප්ලේස්මන්ට් එක වගේම එකක් තමයි. දැන් ওই බෝඩ් වල ගොඩක් ග්‍රොස් ටනේජ් අහනවා. ඒක අපිට කැල්කියුලේට් කරන්න පුළුවන් ඇත්තටම ඩ්‍රෝවින් එකක් බලලා. ඊට අමතරව එන්ජින් එකේ හෝස් පවර් එක, ඒකේ RPM එක, ගියර් බොක්ස් එකේ රේෂියෝ එක, එතකොට ප්‍රොපෙලර් ෂාෆ්ට් එකේ ලෙන්ත් එක අඩු කරොත් අඩු ශක්ති හානියක් එනවා. ඒ වගේ ඊට පස්සේ ප්‍රොපෙලරේ ඩයමීටර් එක, පිච් එක, එතකොට අපිට අවශ්‍ය කරන ස්පීඩ්, එන්ජින් එකේ ෆුවල් අඩු තෙල් දහනයකින් ඒ කියන්නේ එන්ජින් බෝඩ්ුවේ කාර්යක්ෂමතාවය වැඩි කරන මූලික දේවල් තමයි මේවා. එතකොට ප්‍රොපෙලර් ඩයමීටර් එක, පිච් එක මේවා හරියට අපිට මැච් කරන්න පුළුවන් වෙන්න ඕනේ බෝඩ් වලට. එහෙම වුණොත් තමයි ඇත්තටම මේ බෝඩ් එක කාර්යක්ෂමතාවය වැඩි වෙලා ඒ මනුස්සයාට අඩුම තෙල් වියදමකින් ඒ කියන්නේ හොඳ ඉකොනොමිකල් ෆිෂින් ප්‍රැක්ටිස් එකක් කරන්න හැකියාව ලැබෙන්නේ. එතකොට මේ ඒ විදිහට ඩිසයින් වුණොත් මේවා හරි ගියොත් තමයි හරියන්නේ. එතකොට ෆ්‍රෙෂ් වෝටර් ටැංක් කැපැසිටි එක, ෆුවල් ඔයිල් කැපැසිටි එක, ෆිෂ් හෝල් කැපැසිටි එක, එතකොට චිල් බාත් එකේ ප්‍රමාණය, එතකොට වින්ච් ස්පීඩ් එක, එතකොට ට්‍රිම් එක කියන්නේ බෝඩ්ුව කොච්චරක් අර ඉස්සරහින් ඉසිලා පිටිපස්සෙන් පාත් වෙලා. ඒ කියන්නේ පොඩි ඇන්ගල් එකක්. සමහරවිට හොඳම ට්‍රිම් එකක් තියෙන්න පුළුවන් හොඳම ස්පීඩ් එක යන. එතකොට සමහරවිට දැන් අපි හිතන් ඉන්න ওই බෝඩ් වල ගොඩක් දෙනෙක්ගේ තෙල් පිච්චෙනවා කියන එකට ලොකුම ප්‍රශ්නේ ට්‍රිම් එක වෙන්න පුළුවන්. එතකොට මේ ට්‍රිම් එක හරියට සෙට් වුණා නම් හොඳ ස්පීඩ් එකකින් මේ හොඳ බෝඩ්ුව ඒ කියන්නේ ඒ බෝඩ්ුවට හොඳ ආදායමක් හම්බ වෙනවා. එතකොට අපිට ටෙක්නිකලි මේ බෝඩ්ටු හරියටම ඩිසයින් වුණා නම් එහෙම බෝඩ්ටු 5000ක් විතර තියෙනකොට ලංකාවේ අඩුම ගානේ එක බෝඩ්ටුවකින් ලීටර් 10ක් ඉතුරු වුණත් ලොකු ඉදිරියක් එනවා. ඊළඟට බව් හයිට්. ඒ බව් හයිට් එක පාවිච්චි කරන්නේ අපි රැල්ල වැඩි කාලෙට, කුණාටු වැඩි කාලෙට ඉස්සරහට වතුර එන ප්‍රමාණය අඩු වැඩි වෙනවා. ඒ වගේ ස්කැන්ඩලින් නම්බර් එක කියලා කියන්නේ අපි බෝඩ්ටු දැන් අපිට බෝඩ්ටු හදන්නේ ෆයිබර් ග්ලාස් වලින්. එතකොට ෆයිබර් ග්ලාස් වලින් හදද්දී එක යාඩ් එකක හිතනවා අපි දාන්න ඕනේ අවුන්ස් මෙච්චරයි බෝඩ්ටුවට, මැට් මෙච්චරයි. තව යාඩ් එකකින් හිතනවා අපි දාන්න ඕනේ මෙච්චරයි. එතකොට මේ බෝඩ්ටුවේ දිග පළල උස අනුව අපිට පුළුවන් පැහැදිලිවම නිශ්චිත වගයක් කියන්න මෙන්න මේ බෝඩ්ටුවේ එන්න ඕන ෆයිබර් ග්ලාස් මැටීරියල් මෙච්චරයි. මේකේ දාන්න ඕන ෆ්‍රේම් වල දිග මෙච්චරයි, ෆ්‍රේම් එක සයිස් එක මෙච්චරයි. ඒ වගේ මේ බෝඩ්ටුවේ ස්ට්‍රෙන්ත් එක අනිවාර්යයෙන්ම තීරණය ස්ට්‍රෙන්ත් එක ගැන අපිට අදහසක් ගන්න. ඒ කියන්නේ අපි බෝඩ්ටු කියලා බලද්දි චෙක් කරද්දි ස්ට්‍රෙන්ත් එක කොහොමද මේ බෝඩ්ටු කියන එක ගැන අපි නිගමනයට එන්නේ මෙන්න මේ ස්කැන්ඩලින් නියුමරල් එකත් එක්ක. ඊළඟට දැන් මේ බෝඩ්ටුවක සවිශක්තිය තීරණය වෙන ගොඩක් දේවල් තමයි මේක බල්ක් හෙඩ් කියන එක. එතකොට සමහර බෝඩ්ටු වලට දැන් මේ බල්ක් හෙඩ් එක කියලා කියන්නේ ඇත්තටම ගෙදරක නම් බිත්ති බඳිනවා වගේ වැඩක්. බෝඩ්ටුව අපිට සමහර බෝඩ්ටු වලට අපිට බල්ක් හෙඩ් දෙකකින් ෂේප් වෙන්න පුළුවන්. ඒක බල්ක් හෙඩ් දෙකක් හයි කරොත් බෝඩ්ටුව සමාන කොටස් තුනකට කැඩෙනවා. එතකොට එකකට හැදිසියේ හරි කැඩිලා වතුර ගියොත් ඉතිරි දෙකම වතුර යන්නේ නැහැ. එතකොට බෝඩ්ටුව ගිලෙන්නේ. එතකොට අපේ අඩි 40ට වඩා අඩු වගේ බෝඩ් වලට අපිට බල්ක් හෙඩ් දෙකක් තිබ්බොත් ඇති වෙන්න පුළුවන්. ඒ මීටර් ගාණක් තියෙනවා හරියටම. එතකොට අපිට අඩි 50 විතර බෝඩ්ටුවක් යනකොට අනිවාර්යෙන් බල්ක් හෙඩ් 3ක් ඕනේ. එතකොට බල්ක් හෙඩ් 3ක් තියෙනවා කියන්නේ බෝඩ්ටුව කෑලි 4කට කැඩෙනවා. එතකොට වෙන්නේ බෝඩ්ටුවක් ඩැමේජ් වෙන්නේ නැතුව බෝඩ්ටුවක් හදිසියේ හරි හැප්පුණොත් අන්න එතකොටත් අපි බෝඩ්ටුවේ ඉන්න කට්ටියගේ ආරක්ෂාව එතකොටත් පුළුවන් මේ බෝඩ්ටුව ගිලෙන්නේ නැතුව තියාගන්න. එතකොට අපි සාමාන්‍යයෙන් බෝඩ්ටුවක ස්ටැබිලිටි එක කියලා කියන්නේ බෝඩ්ටුවක්
හැප්පෙන්නේ නැති වෙලාවෙදිත් බෝට්ටුව පෙරලෙන්නේ නැති වෙන්න ඕනේ. බෝට්ටුවක් හදිසිය හරි ඩැමේජ් වෙලා වතුර ඇතුළට ගියත් බෝට්ටුව ආරක්ෂා වෙන්න ඕනේ. ඒක විදිහට පාවිච්චි කරන එකක් තමයි. එතකොට මේ බල්කෙට් හරියට වෝටර් ටයිට් වෙන්න හදාගන්න එක හරි වටිනවා. එතකොට අපි බෝට් යාඩ් එකකට ගිහිල්ලා ඇත්තටම අපිට ඒ කන්ඩිෂන් එකේදී මේ බල්කෙට් එක හරියටම වෝටර් යන වතුර යන්නේ නැති වෙන්න සීල් වෙලා තියෙනවද කියලා බලන්න වෙනවා. එතකොට හදිසිය හරි ඔය බල්කෙට් එක කරහා බටයක් දාලා තියෙනවා නම් කවුරු හරි එතකොට මේ බටේ අපිට පුළුවන් වෙන්න ඕනේ බටේ ඇතුලෙන් දෙවැත්තෙන් වහන්න පුළුවන් වැල් දාලා. නමුත් බටේ බල්කෙට් එකයි ජොයින්ට් වෙලා දැන හරියට සීල් වෙන්න ඕනේ. අන්න ඒ වගේ අපි ස්ට්‍රක්චරල් විදියට මේ බෝඩ් වල යම් කොටස් පරීක්ෂා කරනවා බෝඩ් යාඩ් එකේදී. ඉතින් ඒක අපේ අර රෙගුලේෂන් එක ඒකට ගැන ටෙක්නිකල් නොලෙජ් එකක් තියෙනවා. එතකොට අපේ MEලා ගිහිල්ලා බලනවා ඒ විදිහට. ඊළඟට බීම් සෙල්ෆ් එක කියලා කියන්නේ ඒක උඩ තමයි ඩෙක් එක තියන්නේ. ඒත් සීල් වෙනවා. කීල් එක කියන්නේ අර අතින්ම තියෙන එක හරියට ජොයින්ට් වෙන්න ඕනේ. ඒවට හරියට බර දරන්න පුළුවන් වෙන විදිහට එතෙන්ට ගැලපෙන මැටීරියල් ඒ ගැලපෙන ප්‍රමාණය දාන්න ඕනේ. ඊට අමතරව ට්‍රාන්ස්ෆර්ම් කියන්නේ පිටිපස්ස දැන් ඔය ලොකු බෝට් වලට වැඩිය පොඩි බෝට් වල අර අවුට්පුට් එන්ජිම තියන් යන්නේ ඒවයේ ට්‍රාන්ස්ෆර්ම් එක. ඒ කියන්නේ පිටි එන්ජිම හයි කරන දන ටිකක් ශක්තිමත් වෙන්න ඕන. ඒක තමයි ට්‍රාන්ස්ෆර්ම් එක. එන්ජින් බෙඩ් එක එන්ජින් එක තියෙන දැනත් එන්ජින් එකේ වයිබ්‍රේෂන් වලට එතකොට එන්ජින් එක ඉඳා හල් එකට ඩැමේජ් වෙන්නේ නැති වෙන විදිහට හරියට බෙඩ් එක ඇදලා තියෙන්න ඕනේ. එතකොට අපි ඔය ඩ්‍රෝවින් අනුමත කරන වෙලාවෙදී ඔය එන්ජින් බෙඩ් ඔය ට්‍රාන්ස්ෆර්ම් එතකොට කීල් ජොයින්ට් දාන හැටි ඒ වගේ හරියටම ඩීටේල්ස් අපි ගන්නවා. ඒ ගන්නේ අපිට අවශ්‍ය වෙනවා යාත්‍රාංගණය මගින් ඒ බෝට්ටුව හදනකොට අපේ දීවර දෙපාර්තමේන්තුවට පිළිගත හැකි ස්ටෑන්ඩඩ් එකකට හදනවා කියලා කියන්නේ. ඊට අමතරව වහලක අපි වහලක පරාල දාලා අපි උළුහනවා නම් අර අපි රීප්ප ගන්නවා වගේ බෝට්ටුව ඇතුලේ හරියටම ශක්තිය දරා ගන්න පුළුවන් වෙන්න අවශ්‍ය ප්‍රමාණයට යම් දුර ප්‍රමාණ වලින් අපිට දික් අතර සහ රස් අතර ෆ්‍රේම්ස් දාන්න වෙනවා. එතකොට ඒවා සමහර බෝට්ටු වල දානවා ලී වලින්. එතකොට ලී වලින් දානවා නම් ඇත්තටම ක්‍රමය තමයි ලී සහ ෆයිබර් ග්ලාස් ජොයින්ට් වෙන්න පුළුවන් මට්ටමට ලීය පදම් කරන්න ඕනේ. ඇත්තටම එහෙම දේවල් වෙනවා අඩුයි. එතකොට හැබැයි හොඳම දේ තමයි අපිට ෆයිබර් ග්ලාස් වලටම හරියටම ගැලපෙන ෆෝම් එක තියෙනවා. ඒක දාලා හැදුවොත් බෝට්ටුව බරත් අඩුයි. වැඩිපුර බර දාගෙන අඩු තෙල් ප්‍රමාණයකින් යන්නත් පුළුවන්. ඒ වගේ තමයි තියෙන්නේ. මේ ඇවිල්ලා මේ බෝට්ටුවක් ඩිසයින් කරද්දී තියෙන දේවල්. එතකොට මේ බෝට්ටුවක තියෙන්න ඕන ඊට අමතරව දැන් හල් එක ඩෙක් එක එන්ජිම එතකොට ඒක අමතරව තියෙන්න ඕන දේවල් තියෙනවා. ෆුවල් සිස්ටම් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ තෙල් ටැංකි දෙකක් තිබ්බට වැඩක් නැහැ. තෙල් කොච්චරක් පිරලා තියෙනවද කියලා බලා ගන්න ඕන. තෙල් හරියට බැලන්ස් එකට තෙල් ටැංකි වල අඩු වෙන්න ඕන. ඒවට හරියට හෝස් තියෙන්න ඕනේ. මේ හෝස් එතකොට මේ හදිසි හරි ගින්නක් ගත්තාම උණු වෙලා යන හෝස් වෙන්න බෑ. ඒකට ගින්නට ආරක්ෂා වෙන විදිය ඒ ප්‍රෙෂර් එකට ගැලපෙන විදිය හෝස් තියෙන්න ඕනේ. ඒ විදියට ෆුවල් සිස්ටම් හැදෙන්න ඕන. සර්කියුලේටිං වෝටර් සිස්ටම් හැදෙන්න ඕනේ. වතුර බ්ලොක් නොවි හරියට එන්ජින් එක කූල් වෙන විදියට ඒ වෝටර් සිස්ටම් තියෙන්න ඕන. එතකොට එක්සෝස් සිස්ටම් දුම් ටික හරියට එළියට යන්න ඕන. ආය ඇතුළට හොඳ වාතය එන්න ඕන. හදිසියේ ජෙනරේටර් එකක් එහෙමයි කරොත් ඒ ජෙනරේටරේට අර එන්ජිමටත් දෙකටම ඔය එන්ජින් රූම් එකේ ඇතුළේ තියෙන පිරිසුදු ඔක්සිජන් හරියන්නේ නැහැ. ඒ හින්දා ඒකට ගැලපෙන විදියට වෙන්ටිලේෂන් හැදෙන්න ඕනේ. ඊට අමතරව බිල්ඩ් සිස්ටම් එක තියෙන්න ඕනේ. හරියට බෝට්ටුව පිරිසුදු වෙන්න ඕනේ. හයිජීන් එතකොට ෆිෂ් හෝල්ඩ් එක හොඳට පිරිසුදු කරගන්න. ඊට අමතරව බෝට්ටුවේ යන මිනිස්සුන්ට පිරිසුදු රින්න ඒ කියන්නේ ඒ විදියට බිල්ඩ් සිස්ටම් එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ මාළු වල ෆිෂ් ඔන් බෝඩ් ෆිෂ් ප්‍රොසෙසින් කරන්න අවශ්‍ය බිල්ඩ් මේ චිල් බාත් සිස්ටම් තියෙන්න ඕනේ. හදිසි අවස්ථාවට කතා ගන්න රේඩියෝ කමියුනිකේෂන් තියෙන්න ඕන. ඔය ඔක්කොම ඉක්විප්මන්ට් කිසිම බලය අපේ බෝට්ටුවේ තියෙන පවර් එක ලොස් වුණොත් එන්ජිම කැඩුනොත් අඩුම ගානේ අපිට ඩිස්ටර්බ් උදව් ඉල්ලන්න පැය 3ක්වත් මේ සිස්ටම් ටික වැඩ කරන්න අවශ්‍ය අමතර බලය අපිට බැටරි සිස්ටම් එකක්වත් තියෙන්න ඕන හදිසියට තියාගන්න. දැන් VMS හයි කරනවා, රේඩියෝ හයි කරනවා, GIS හයි මේ මොනවද මේ ඔක්කොම උපකරණ හයි කරනවා. මේ උපකරණ සේරම අඩුම පැය 3ක් 6ක්වත් සේරම එක දිගට වැඩ කරන්න පුළුවන් අමතර විදුලි බලයක් බෝට්ටුවක තියාගන්න හැකියාව තියෙන්න ඕනේ. එහෙම නැතුනොත් එහෙම අපි බෝට්ටුවේ ආරක්ෂාව නැතිලා යනවා. එතකොට ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එක, පයිපින්, එතකොට මේ හයිඩ්‍රොලික් සිස්ටම් මේවා හරියටම අර ඉන්ජිනියරින් ස්ටෑන්ඩඩ් එකට හැදිලා තියෙන්න ඕන බෝට්ටුව. රයිට්. ඊළඟට මං විශාල කරා හරි. ආයි කුඩා වුණාද දන්නේ නැහැ.
ඊළඟට මේ බෝට්ටුවක අර මූලිකම ෆන්ක්ෂන් තුන ගැන කතා කරා. ඒ කියන්නේ අපේ බෝට්ටුවක් හරියටම රෙඩි වෙන්න නම් මේ බෝට්ටුව සීවර්ති වෙන්න නම් අපිට හිතාගත හැකි මේක ෆ්ලෝට් වෙන බෝට්ටුවක් වෙන්න ඕන. අපිට අවශ්‍ය පරිදි මූවින් පාර්ට් එක කරන්න පුළුවන් එකක් වෙන්න ඕන. මේකේ අමතරව ෆිෂින් කියන වැඩේ කරන්න පුළුවන් එකක් වෙන්න ඕන. එහෙම නැතුනොත් ඒක ෆිෂින් බෝට්ටුවක් වෙන්නේ නැහැ. ඔය කතන්දරේ ඔය බේස් එකේ ඉඳන් තමයි ඉතිරි ටික මම කතා කරේ. ඊට පස්සේ බෝට්ටුව ඔපරේට් කරන වෙලාවේදී මේ බෝට්ටුව රප්සී එක්ක යනවා වෙන්න පුළුවන්. සමහරවිට මීටර් 6ක මීටර් 4ක විතර රැලි වෙනවා. ඒ වගේ වෙලාවට බෝට්ටුව පරිම රැල්ලට ඇල ගන්නවා. එතකොට එන්නේ ඇන්ගල් එකට බෝට්ටුව ආපහු නැගිටින්න පුළුවන් මට්ටමක තියෙන්න ඕනේ. ඒක අපි චෙක් කරන්න ඕනේ. ඊට අමතරව බෝට්ටුවක් අපේ හාබර් එකට එනකොට ෆිෂ් හෝල් එකේ වැඩිපුර මාළු පිරීලා තෙල් අඩු වෙලා වතුර අඩු වෙලා තියෙන. එතකොට බෝට්ටුව එන්නේ මූණ ගහගෙන අපි කියන්නේ. එතකොට එන්නේ වෙන විදියකට එන්නේ. එතකොට බෝට්ටුවේ තියෙන සම්කිසි ගුරුත්ව කේන්ද්‍රය හරි මොනවා හරි ස්ටැබිලිටි සම්බන්ධව තියෙන රාශිය වෙන පැත්තකට තල්ලු වෙලා තියෙන. එතකොට හදිසි රැල්ලක් එහෙම આવොත් ආපස්සට පෙරලෙන්නත් පුළුවන්. එතකොට බෝට්ටුව ආවම හාබර් එකට එනවා කියලා කියන්නේ වෙනම කන්ඩිෂන් එකක් එන්නේ. ඒකට අපි කියන්නේ ලෝඩින් කන්ඩිෂන් එකක් කියලා. ඊට අමතරව ඇත්තටම බෝට්ටුවක් රස්සාවේ පිටත් වෙලා යනකොට තෙල් උපරිමයටම ගහලා තියෙන්නේ. එතකොට බෝට්ටුව යන්නේ වෙන ක්‍රමයකට. එතකොට බෝට්ටුව ගිල්ලා තියෙන්නේ වෙන විදියකට. හදිසියේ අපි බෝට්ටුවක් හිස් බෝට්ටුවක් අපි අරන් එනවා කියන්නකෝ එක බෝට් එකකින් වතුරට කොහෙන් හරි දාලා ආයෙ අරන් එනවා. එතකොට තියෙන්නේ බෝට්ටුව වෙන කන්ඩිෂන් එකක. එතකොට බෝට්ටුවක් අපි රිපෙයාර් කරන්න උඩට ඇදලා මොනවා හරි ලී කොට උඩ තියලා තියෙනවා. එතකොට බෝට්ටුවේ බර ක්‍රියාත්මක වෙන විදිහ බෝට්ටුව තියෙන්නේ තව විදිහකට. එතකොට වතුරේ හරියෙන් මුහුද සැර වෙලාවක බෝට්ටුව එතකොට එහෙම නැත්නම් බොඩි ඇලක වගේ යනකොට යන්නේ වෙන විදිහකට. එතකොට බෝට්ටුව අපිට ඕන විදිහට හරවන්න කරන්න නවත්තන්න රිවර්ස් එකට එන්න ඒක තමයි මැනුවරින් කියන්නේ. ඒ වගේ අපිට බෝට්ටුව එක එක දේවල් වලට රෙස්පොන්ස් කරන විදිහ ඒ විදිහ බෝට්ටුවේ ලොකු ඔපරේෂන් එකක් තියෙනවා. මෙන්න මේ ඔපරේෂන් එක අපි කලින් අඳුරගෙන මෙන්න මේකට ගැළපෙන විදිහේ හැකියාවක් කේපබිලිටි එකක් තියෙන බෝට්ටුවක් තමයි අපි හදන්න ඕන සහ තියෙන්න ඕන. එතකොට අපි බෝට්ටුවක ඩිසයින් එකක් ආවම මේ විදිහට අපි බෝට්ටුවේ අපි චෙක් කරලා බලනවා මෙන්න මේකේ ස්ටැබිලිටි තියෙනවද කියලා. එහෙම නැත්නම් මේකේ සේෆ්ටි තියෙනවද? මේකේ හදිස්සිය හරි මෙතනින් ගිනි ගත්තොත් මොකද වෙන්නේ? ඇයි ගිනි ගන්නවා? එන්ජින් රූම් එක උදාහරණයක් අපිට අපි එන්ජින් රූම් එකට තෙල් ගහන්න ඕන බටේ අපි තෙල් ගහන්න ලේසි කියලා අපි කොහේ හරි පිට තැනකට හයි කළා. එතනින් තමයි දැන් අපි තෙල් ගහන්නේ. පියන ඇරලා දානවා තෙල් ටැංකියට යන්න. නමුත් මේ බටේ වෙනුවට හෝස් එකක් දාලා අපි මේ හෝස් එක යන්නේ අපේ කැබින් එක ඇතුලෙන් කොහෙන් හරි දාලා හයි කරලා දිනවනම් කොයි මොහොතක හරි ඔය හෝස් එක පුපුරලා හරි මොනවා හරි වෙලා තිබ්බොත් එතකොට සමහර වෙලාවට ගින්නක් ආවොත් එහෙම ඔතනින් ගිනි ගන්න පුළුවන්. එහෙම නැත්නම් රබර් රෝස් උණු වෙන්න පුළුවන්. ඒ වගේ මේ අපි මේකේ ඇත්තටම සේෆ්ටි තියෙනවා. එතකොට මේකේ එක්සෝස් මැනිෆෝල්ඩ් හරියට ඉන්සුලේට් කරලා තියෙනවා. එතකොට මේකේ ඇත්තටම එන්ජින් බෙඩ් එක හරියට හයි කරලා තියෙනවා. එහෙම නැත්නම් හරියට ෆ්‍රේම්ස් දාලා තියෙනවා. ඒ වගේ ස්ට්‍රෙන්ත් එක, සේෆ්ටිය ඊට අමතරව ඇත්තටම ඔය මොනවා කිව්වත් මේකට යන වියදම සාධාරණ මේ වියදමට ගැලපෙන ආදායමක් ඒ වගේ මේ බෝට්ටුවක් ඇත්තටම අපිට සෙට් වෙනවද මේක හරියටම කරන්න පුළුවන් වැඩක්ද? දැන් අපි ඔය කියන්නේ චිල් බාත් දාන්න ඕනේ, RSW තියන්න ඕනේ, මාළු එතකොට මෙච්චර ගානකින් එන්න ඕන. එතකොට මේ යොදන වියදමට අපිට මේක හම්බ වෙනවා. ඒ වගේ ගොඩක් දේවල් අපිට හිතන්න වෙනවා බෝට්ටුවක් හදද්දි. ඊළඟ අමතරව අපි දැන් ඇත්තටම ෆයිබර් ග්ලාස් වලින් හදන්නේ. තව තියෙනවා දැනට එක බෝට් යාඩ් එක ස්ටීල් වලින් යකඩෙන් හල් එක හදලා ඉතින් සේරම ෆයිබර් ග්ලාස් වලින් හදන්න එයා ප්ලෑන් කරන් ඉන්නවා. ඉතින් ඒකත් හොඳ වෙන්න පුළුවන්. සමහරට කොස්ට් එක අඩු වෙන්න පුළුවන්, ස්ටැබිලිටි එක වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඊට අමතරව බෝට්ටුවේ හදිසි කොහේ හරි තැනක ඩැමේජ් එකක් වුණොත්, කරන්ට් එක ගියොත්, එන්ජිම කැඩුනොත්, කොහේ හරි හැප්පුණොත් මේ බෝට්ටුවට ආයේ ප්‍රශ්නයක් නැතුව අපිට මේක බේර ගන්න පුළුවන් මට්ටමකට මේ හදන බෝට්ටුව තියෙනවා. ඒ වගේ දේවල් අපි සලකා බලනවා මේ වගේ ඩිසයින් බලද්දී. ඊට පස්සේ මූලිකම දෙයක් තමයි මේක යට ඩෙක් එකෙන් පහළ අනිවාර්යයෙන්ම එක තැනක ඉඳලා වතුර පිටිපස්සට එන්න බෑ. ඒ කියන්නේ බල්ක් හෙඩ් වගේ තිබ්බොත් එහෙම බටයක් දාලා තිබ්බත් වතුර ගලන්න බෑ කොහෙටවත් එහෙම මේ. ඒ වුණොත් තමයි බෝට්ටුවේ ආරක්ෂාව තියෙන්නේ.
ඊට අමතරව වහින දවසට පුලන් දවසට එළියෙන් එන වතුර කැබින් එක ඇතුළටවත් කොහෙටවත් එන්න බෑ. වෙදර් ටයිප් වෙන්න ඕනේ. වැස්ස වුණා කියලා වතුර පිරෙන්න බෑ. ඒ වගේ වෙන්න ඕනේ. ඊට අමතරව ප්‍රොපෙලර් එක එන්ජිම හරියට ෂාෆ්ට් ඇලයින්මන්ට් වෙලා තියෙන්න ඕනේ. ඊට අමතරව අපි මොකක් හරි පරාලයක් හරි මොනවා හරි දෙයක් දිගට දානවා නම් ඒක කැඩෙන්නේ නැතුව දිගටම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම ඒක දාන එකේ තේරුමක් නැහැ. ඒ වගේ මේ වගේ අර එන්ජින් ටෙක්නිකල් කන්සෙප්ට් තියෙනවා මේ බෝට්ටුවක් අපි ඩිසයින් කරද්දී හරි හදද්දී හරි. ඊළඟට ස්ටැබිලිටි ඇනලයිස් කරද්දී මේ වගේ දේවල් ටිකක් බලනවා. ගුරුත්ව කේන්ද්‍රය ඊට පස්සේ අර උඩු ගුරුත්වාකර්ෂණ ක්‍රියා කරන තැන මෙටාසෙන්ට්‍රිකල් එකක් බලනවා. මෙටාසෙන්ට්‍රික් හයිට් කියලා බලනවා. අර ඔය දැන් ඔය ප්‍රශ්න එනවනේ දැන් බෝට්ටුවක් සමහරු බෝට් යාඩ් එකක බෝට්ටුවක් හදලා එයා කියනවා මට අංකයක් දෙන්නේ නැහැ. මම දැන් බෝට්ටුව හොඳට හැදුවා මගේ බෝට්ටුව හොඳට දුවනවා එහෙම කියලා කියනවා. නමුත් අපිට මේකේ ඉන්ක්ලයින් ටෙස්ට් එකක් කරලා අපිට මෙන්න මේ සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි කියන එක, සෙන්ටර් ඔෆ් බෝලන්සි කියන එක, මෙටා සෙන්ටර් කියන එක, මෙටාසෙන්ට්‍රික් හයිට් කියන එක, මේ G set curve කියන එක මෙන්න මේවා ටික අපිට අවශ්‍ය වෙනවා. මොකෝ අපේ රෙගුලේෂන් එකේ තියෙනවා මෙන්න මේ වගේ මෙන්න මේ යම් ක්‍රයිටීරියා දාලා තිනවා මේවා හරි කියලා අපිට තහවුරු කරගන්න ඕන. ඒක එහෙම කියලා දෙන්නේ මෙතෙක්කල් අපේ නෙවෙයි මේ බෝට් බිල්ඩින් ඉන්ඩස්ට්‍රියේම ලෝකෙම බෝට්ටු අනතුරු වෙච්ච ඒ වගේ රෙකෝඩ්ස් අරගෙන. එතකොට එයාලා ක්‍රයිටීරියා එකක් ඩෙවලොප් කරලා තියෙනවා මෙන්න මේ සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි එක මොකද්ද මේ G set curve එක මේ විදිහට ඇඳෙනවා නම් එතකොට මේකේ මෙටාසෙන්ට්‍රික් හයිට් එක මෙච්චර නම් මෙන්න මේ බෝට්ටුව සැටිස්ෆයිඩ් කියලා කියනවා ඒක ගිලෙන්නේ නැහැ කියලා. ඒ වගේ ක්‍රයිටීරියා තියෙනවා. අන්න ඒකට ගැළපෙන විදිහට අපිට ඒක චෙක් කරගන්න අවශ්‍යයි. නැත්නම් අපිට කියන්න බෑ කාටවත් කියන්න බෑ නිකන් බෝට්ටුව දිහා බලලා බෝට්ටුව මෙහෙමයි කියලා. ඒ හින්දා අපිට ස්ටැබිලිටි ඇනලයිස් කරන්න වෙනවා. එතකොට අපි කරන්නේ සාමාන්‍යයෙන් බෝට්ටුව එකක් හදලා ඒ බෝට්ටුව එකේ එක බෝට්ටුව ඉන්ක්ලයින් ටෙස්ට් එක කරලා මෙන්න මේ කියන දේවල් අපි කැල්කියුලේට් කරලා ඉල්ල ගන්නවා. නැත්තම් කැල්කියුලේට් කරලා බලනවා. ඒ බලද්දී අන්න ඒක අපේ ක්‍රයිටීරියා එකට මැච් වුණාට පස්සේ තමයි තව අඩුපාඩු තියෙනවා නම් හරි ගස්සලා තමයි ඊට පස්සේ අපි දෙවෙනි අංකේ තුන්වෙනි අංකේ දෙන්නේ. ඒකයි අර අංක දෙද්දී ඉස්සල්ලාම අච්චුවකට පළවෙනි එක චෙක් කරන්න වෙලා තියෙන්නේ. ඊළඟට දැන් ওই විදිහට අපි බෝට්ටු වල තාක්ෂණික දේවල් හොයලා කරලා දැන් අපේ දීවර දෙපාර්තමේන්තුවෙන් අනුමැතියක් ගන්න ඕනේ බෝට්ටු හදන්න. එහෙම හදන්න අනුමැතිය ගන්නකොට අපි ඉල්ලන ඩොකියුමන්ට් එකක් තියෙනවා. එතකොට අපි යාඩ් එකකට කියනවා මෙන්න ලයින් ප්ලෑන් එක දෙන්න, GA ප්ලෑන් එක දෙන්න, කන්ස්ට්‍රක්ෂන් කරන හැටි දෙන්න, ඉලෙක්ට්‍රිකල් ප්ලෑන් එක දෙන්න, බිල්ඩ් ප්ලෑන් එක දෙන්න. එහෙම නැත්නම් මේකේ යන්න එයාලා බලාපොරොත්තු වෙන ස්පීඩ් එක යන්න යන තැන තෙල් කොච්චර ගෙනියනවද, වතුර කොච්චර ගෙනියනවද, මිනිස්සු කී දෙනෙක්ට පහසුකම් දෙනවද, ඇඳවල් කීයක් තියනවද. ඊට අමතරව අපිට යම් කිසි කැල්කියුලේෂන් කරගන්න අවශ්‍ය අපිට මේක ගැන අදහසක් ගන්න අවශ්‍ය ඔය හයිඩ්‍රොස්ටැටික් කර්ව්ස් ඒ ටේබල් ස්ටැබිලිටි රිපෝට් ඒවා ටික අපි ඉල්ලනවා. මේ ටික දිහා බලලා තමයි අපි තීරණයක් කරන්නේ මේ බෝට්ටුවට අනුමැතියක් දෙනවද නැද්ද කියලා. ඒකයි දැන් අපිට තේරෙනවා අර අපේ බෝට්ටු වර්ග වලට සහ මේ ටෙක්නිකල් ටර්ම්ස් ටික දිගේ යද්දී අපිට තේරෙනවා මේ අවශ්‍යතාවය ඇයි කියලා. ඒකයි ඒවා ඉල්ලන්නේ. ඊළඟට බෝට් යාඩ් එක ඔය විදිහට අනුමැතිය අරගෙන බෝට්ටු හදන්න ඕනේ. එතකොට දැන් අපිට පැහැදිලි බෝට්ටුවක ටෙක්නිකල් අපිට අවශ්‍ය කරන ඩොකියුමන්ට් ටිකක් තියෙනවා, ඩීටේල්ස් ටිකක් තියෙනවා. ඒ ටික බෝට් යාඩ් එකේ දුන්නට කරාට බෑ. බෝට් යාඩ් එකේ බෝට්ටුව හරියට බිල්ඩ් වෙන්න ඕන. අපි අනුමත කරගත්ත සහ අපිත් එක්ක ආපු ඇක්සෙප්ට් ක්‍රයිටීරියා එකට අනුව හැදෙන්න ඕන. එතකොට මේ හැදෙද්දී ඒ අවශ්‍ය පියවරවලදී අපිට බෝට් යාඩ් එකේ බලන්න වෙනවා හදද්දී. ඊට අමතරව මේවා සේරම හදන්නේ දැනට ලංකාවේ හදන්නේ ෆයිබර් ග්ලාස් මැටීරියල් වලින්. එතකොට මේ ෆයිබර් ග්ලාස් කියලා කියන්නේ කෙමිකල්. එතකොට මේ කෙමිකල් මොතන තියෙන රෙසින්, එතකොට කැටලිස්ට්, එතකොට ඒවා සමහරවිට ඇක්සලරේටර්, ඒ කියන්නේ මේ පාවිච්චි කරන කෙමිකල් වර්ග අපි දන්නේ නැතුව එකපාරට එකතු වුණොත් එහෙම හදිසියේ හරි ඇක්සිඩන්ට් එකකින් හරි දෙකක් වාදන දෙකක් හැප්පිලා හරි තියෙන තැන තියද්දී අර දැන් අපරීක්ෂාකාරීව තියන්න ගිහිල්ලා හරි ওই දෙකක් එකට එකතු වුණොත් එහෙම සමහරවිට පුපුරන්න පුළුවන්, ගිනි ගන්න පුළුවන්. ඒ වගේ ලොකු ගැටලු මතුවෙන්න පුළුවන්. එතකොට ඊට අමතරව එතන ඒ කියන්නේ බෝට් යාඩ් එකේ වැඩ කරන මිනිස්සුන්ගේ ආරක්ෂාව පැත්තේ ගැටලුවක් එන්න පුළුවන්. ඒ වගේම තමයි බෝට්ටුව හරියටම මේ ෆයිබර් ග්ලාස් මේ මැටීරියල් ඒ කෙමිකල් රියැක්ෂන් එක වෙන්න අවශ්‍ය පාරිසරික තත්ත්ව
බෝට් එකේ දුන්නේ නැත්තම් උදාහරණයක් ඒකේ ටෙම්පරේචර් එක අතරම වෙන්න ඕන සෙන්ටිග්‍රේඩ් 15 25 අතර තමයි මෝල්ඩ් එක දාන්න ඕනේ. එහෙම වුණොත් තමයි අර මැටීරියල් එක අඳුනා සොයාගත්ත මැටීරියල් එක සප්ලයි කරන ඒ මව් ඒ කියන්නේ මේ කියන්නේ කම්පැනියෙන් බලාපොරොත්තු වෙන බෝට්ටුවේ ස්ට්‍රෙන්ත් එක ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒක ගන්න වෙන්නේ නැහැ. සමහරවිට බෝට්ටුව මේ වතුරේ යනකොට අර ලොකු වතුරෙන් එන ෂොක් එකකට ඇතුලේ ක්‍රැක් වෙන්න පුළුවන්. ඒ වගේ මේ බෝට්ටුවේ ස්ට්‍රෙන්ත් එක අපි මොනවා කිව්වත් මෙච්චර මැට් දාන්න එතකොට මේ අතට රේන්ෆෝස්මන්ට් දාන්න කියලා කිව්වට වැඩක් නැහැ. මේ බෝට් එකේදී හරියට එයාලට බැරි වුණා නම් මේ බෝට්ටුව හරියට මේකට ගත වෙන කාලය පාවිච්චි කළා එතකොට මේ වැස්සට දෙමින් නැතුව අවුවට අහු වෙන්නේ නැතුව ඒ ඩිරෙක්ට් සන්ලයිට් වැටෙන්නේ නැතුව හරි ස්ටෑන්ඩඩ් මෝල්ඩින් ෂොප් එකක් ඇතුලේ මේ බෝට්ටුවේ අඩුම ගානේ හල් එකවත් හදාගන්න පුළුවන් වුණොත් තමයි අපි බලාපොරොත්තු වෙන බෝට්ටුවක් හැදෙන්නේ. ඒ මැටීරියල් එක හැදෙන්නේ. හේතුව මේ මැටීරියල් එක අපි ස්ටිල් යකඩයක් කියනවා වගේ නෙවෙයි. මේක යාඩ් එක ඇතුලේ හැදෙන්නේ. ඒතකොට යාඩ් එකේ වැඩ කරන මිනිස්සුන්ගේ දැනුම වැඩ කරන මිනිස්සුන්ගේ හැකියාව මත තමයි බෝට්ටුවේ ස්ට්‍රෙන්ත් එක තියෙන්නේ. එතකොට බෝට්ටුවේ පෙනුමට නෙවෙයි. ඒ කියන්නේ කලර් දැම්මට වැඩක් නෑ. ඒ වගේ මේ අපි බෝට් යාඩ් එක වෙන වැඩපිළිවෙල හරියට මඳුර ගන්න ඕනේ. ඒකම ඒක අපි කොහොමද මේක චෙක් කරගන්න ඕනේ කියලා හරියට දැනගෙන ඒ බෝට් යාඩ් එකේදී ඒ වැඩ ටික හරියට බැලුවොත් තමයි හොඳ බෝට්ටුවක්, කල්පවතින බෝට්ටුවක් සහ අපි වියදම් කරන මුදලට ගැලපෙන බෝට්ටුවක් දීවර කර්මාන්තයක දඬ වෙන්නේ. එතකොට බෝට් යාඩ් එක අපි සාමාන්‍යයෙන් කරන දේවල් තමයි ඔය. එතකොට මෝල්ඩ් එකක් තියෙනවා. මෝල්ඩ් එක මෝල්ඩ් එකයි තියෙන්නේ. එතකොට අපිට එක මෝල්ඩ් එකෙන් බෝට්ටු 10ක් 15ක් 20ක් හදන්න පුළුවන්. මෝල්ඩ් එක හොදනම් තවත් හදත හැකියි. එතකොට අර කියන ඩ්‍රෝවින් වල හැටියට එක මෝල්ඩ් එකක් හදා ගන්නවා. ඊට පස්සේ මේ මෝල්ඩ් එකෙන් ගලවන්න පුළුවන් වෙන්න මෝල්ඩ් එක ෆිනිෂ් කරන්න ඕන. එතකොට ඔය මෝල්ඩ් එක තියෙන එක තමයි තියෙන්න ඕන ඇත්තටම වෙනම සෙපරේට් වෙලා. එතකොට ඒක පොලිෂ් කරන්න ඕන. ඊට පස්සේ ඒකට රිලීසින් ඒජන්ට් එකක් දාන්න ඕන. ඊට පස්සේ ජෙල් කෝට් දාන්න ඕන. ඊට පස්සේ ෆයිබර් ග්ලාස් ලැමිනේට් දාන්න ඕනේ. ලැමිනේට් දානවා කියන එක තමයි හරියටම කරන්න ඕනේ වැඩේ. ඒක ඇත්තටම අපි එම්මීලා කියලා බලනවා. බලද්දි වෙන්න ඕන ජෙල් කෝඩ් දෙක හරියටම කියෝ වෙලා තියෙන්න ඕන. ඊට අමතරව එයාලා කියන ලේයර් ටික සේම් ඉන්ටර්වල් වලදී හරියටම ක්‍රියාත්මක වෙන්න. ඒක ඇත්තටම එතන ලොකු දෙයක් තියෙනවා. ඒවා හරිනම් හරියට රෙකෝඩ්ස් කරලා හරියට ටයිම් ඉන්ටර්වල් බලලා ටෙම්පරේචර් බලලා ඊට පස්සේ බාකෝඩ් ටෙස්ට් වලින් ටෙස්ට් කරලා ඒ වගේ ලොකු වැඩ කොටසක් එන්න ඕන. එහෙම වුණොත් තමයි ස්ට්‍රෙන්ත් එක තියෙන්නේ. ඒ විදිහේ බෝට් යාඩ් එකේ ලොකු වැඩ කොටසක් වෙනවා. ඒ කියන්නේ බෝට් යාඩ් එකේ බෝට්ටුවක් පටන් ගත්ත තැන ඉඳලා ඉවර වෙනවා කියලා කියන්නේ ඇත්තටම මාස 3-4ක ලොකු වැඩක් වෙනවා. එතකොට එතන බෝට්ටුව හදලා එන්ජින් එක තියලා අර ඉලෙක්ට්‍රිකල් සිස්ටම් සේරම හයි කළා. එතකොට මේකේ ඇත්තටම හෝස් එකේ තියෙන ක්වොලිටිය පවා යාඩ් එකේ වගකීම ගන්න වෙනවා. එහෙම නැතුනොත් ගිනි ගන්නත් පුළුවන්. ඒ වගේ එතකොට දැන් වෙලා තියෙන සාමාන්‍යයෙන් අපි යන්න ඕනේ සමහර වෙලදී හරියට වෙන්නේ නැති වුණාම ඉතින් බෝට් යාඩ් එක වගේ කියන්න ඕනේ. බෝට්ටුව පටන් ගත්ත තැන ඉඳලා බෝට්ටුව ඉවර වෙන තැනටම ඒකේ බෝට්ටුවේ සම්පූර්ණ වගකීම. ඒ කියන්නේ එයා තමයි බිල්ඩර්ස්, එයා තමයි ඩිසයින්. ඒ හින්දා එයාලට වගකීම ගන්න පුළුවන් මට්ටමකට එන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඒකේ ස්ට්‍රෙන්ත් එක හරියන්නේ, මේක හරියට ඔපරේට් කරා වෙන්නේ, මේක අවශ්‍ය ස්පීඩ් එකට ගියා වෙන්නේ. ඒ වගේ බෝට් යාඩ් එකේ හරියටම මේ වෙන වැඩ ටික අපිට චෙක් කරන්න අවශ්‍ය වෙනවා. ඒක කරන්ද එතකොට අපි බෝට් යාඩ් කළමනාකරණය කරද්දී දැන් ඉස්සරහට අපි බෝට් යාඩ් කළමනාකරණ සලස්මක් ක්‍රියාත්මක කරන්න හදනවා. එතෙන්දී වෙන්න යෝජනා කරලා තියෙනවා. එතකොට මේ බෝඩ්ඩුව ආරම්භ කිරීම සහ 150 කම්ප්ලීට් වීම ඊට පස්සේ බෝඩ් යාඩ් එකෙන් 100% ඉවර වීම. කියන්නේ එතකොට බෝඩ් යාඩ් එකේ 150 සර්ටිෆිකේට් එකක් ME රිපෝට් එකක් දෙන්න සහ බෝඩ්ඩුව කම්ප්ලීට් වුණාට පස්සේ රිපෝට් දෙකක් ඒ දෙක ප්‍රධාන කාර්යාලය මගින් ඒ කියන්නේ කළමනාකරණ අංශය මගින් ඒ දෙකක් තිබ්බොත් පමණයි ෆයිනල් එන්ජිම බඩු පටවලා ඔක්කොම කරලා සී ට්‍රයල් එක දුවලා බෝඩ්ඩුව මුහුදෙත් දිව්වට පස්සේ දෙන සර්වේ රිපෝට් එකක් තුනම අරගෙන තමයි අපි මෙතනින් එහාට බෝඩ්ඩුව වල පොත් නිකුත් කරන්න යන ක්‍රමය යෝජනා වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ බෝඩ් එකක් බිල්ඩ් වෙන සම්පූර්ණ ප්‍රොඩක්ෂන් එක පුරාම නිෂ්පාදන ක්‍රියාවලිය පුරාම අපේ ඒ කියන්නේ දීවර දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවයටම ගැලපෙන විදිහේ බෝඩ්ටුවක් නිෂ්පාදනය වෙන බවට මේ ගැලපෙන විදිහේ වැඩපිළිවෙලක් තමයි හදන්න හදන්නේ. එතකොට මේකේ පාවිච්චි කරන මැටීරියල්, එතකොට මෝල්ඩින් ටූල්ස් ඒවට මේ තියෙන ස්ටෑන්ඩඩ්ස් තියෙනවා. ඒවා පාවිච්චි කරලා තමයි ඒ විදිහටයි හදින්න ඕන.
ඊළඟට මේ තියෙන්නේ බෝට් යාඩ් එක තියෙන සාමාන්‍යයෙන් තියෙන්න ඕන උපකරණ. එතකොට ලැමිනේෂන් ප්ලාන්ට් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ වෙනම බිල්ඩින් එකක් තියෙන මෝල්ඩින් ෂොප් එකක් ටෙම්පරේචර් ඇඩ්ජස්ට් කරන්න පුළුවන් ෆැසිලිටි තියෙන්න ඕනේ. දැන් මේ කියන්නේ තිබිය යුතු දේවල් කන්සෙප්ට් එක. නමුත් අපි එතෙන්ද යන්න ඕනේ. ඊට අමතරව එක්සෝස් වෙන්ටිලේෂන් ෆැසිලිටි තියෙන්න ඕනේ. ඩස්ට් කලෙක්ටර් තියෙන්න ඕනේ. ඊට පස්සේ රිසින් මික්සින් කරන්න ෆැසිලිටි තියෙන්න ඕනේ. ක්‍රේන් තියෙන්න ඕනේ. එතකොට කටින් රූම් තියෙන්න ඕනේ. කටින් රූම් එකේ කැපෙන කොටස් වෙන තැනකට ගිහිල්ලා වැටිලා බෑ. ඒ වගේ. එතකොට වුඩ් වර්කින් රූම්, රෝ මැටීරියල් ස්ටෝරේජ් රූම් තියෙන්න ඕනේ. ඒ වගේ බෝට් යාඩ් එක වුණත් යම් පිළිවෙලක් තියෙන්න වෙනවා. එතකොට අපි පාවිච්චි කරන ෆයිබර් ග්ලාස් අමුද්‍රව්‍ය එතකොට මේ බ්‍රිටිෂ් ස්ටෑන්ඩඩ් ඒ කියන්නේ පොලිස්ටර් රෙසින් තියෙන්න ඕනේ බ්‍රිටිෂ් ස්ටෑන්ඩඩ් මේ කියන විදිහට. එපොක්සි රෙසින්, චොප් ස්ටෑන්ඩ් මැට් මේ විදිහට ඒ කියපු ස්ටෑන්ඩඩ් තියෙන මැටීරියල් තියෙන්න ඕනේ. දැන් අපි මැටීරියල් සප්ලයි කෙනෙක්ගෙන් ඉල්ලුවොත් එහෙම අපිට මෙයාලා මෙන්න මේ ස්ටෑන්ඩඩ් එකේ තියෙනවා කියලා එයාලගේ මේ වැලිඩ් අවුරුදු 3කට විතර ඒ සර්ටිෆිකේට් තියෙනවා. එතකොට බෝට් යාඩ් වලට පුළුවන් මේවා එකතු කරලා තියාගන්න. ඒ වගේ ස්ටෑන්ඩඩ්ස් තියෙනවා. ඊට අමතරව අපිට පුළුවන් බාකෝඩ් ටෙස්ටර් එක පාවිච්චි කරලා ජෙව් කෝඩ් එකේ හાર્ඩ්නස් එක චෙක් කරන්න. ඒ වගේ එතකොට හියුමිඩිටි චෙක් කරන්න, ටෙම්පරේචර් චෙක් කරන්න. මේ වගේ දේවල් අපි බෝට් යාඩ් එක රෙජිස්ටර් කරන්න එනකොට අපිට තියෙන ඉස්සෙල්ලාම යාලා ඇප්ලිකේෂන් ෆෝම් එක දෙනවා. ඊට අමතරව අපි ME කියලා චෙක් කරන ඇප්ලිකේෂන් එකේ අපි පැහැදිලිවම මේවා චෙක් කරා කියලා අපි දානවා. ඒ කියන්නේ අපේ අවශ්‍යතාවය ඇවිල්ලා බෝට් යාඩ් එක කවදාරි හියුමිඩිටි එක ටෙම්පරේචර් එක කන්ට්‍රෝල් කරපු බෝට් යාඩ් එක මේ විදිහේ ස්ටෑන්ඩඩ් එකකට බෝට්ටුවක් හැදිලා අවුරුදු 20ක්වත් තියෙන්න පුළුවන් ස්ට්‍රෙන්ත් එකක් තියෙන සහ අපිට අවශ්‍ය කරන විදිහේ ඩිසයින් වෙච්ච බෝට්ටුවක් බෝට් යාඩ් එකේම අධීක්ෂණයට එළියට යනවා කියන එක වගකීම ගන්න තමයි. ඒ කියන්නේ එතෙන්ද එන්න විදිහට තමයි මේ බෝට්ටුව නිෂ්පාදනය වීම. එහෙම වුණොත් තමයි බෝට්ටුවේ සීවර්දිනස් එක ආරක්ෂා වෙන්නේ. අන්නේ මට්ටමට බෝට්ටුව නිෂ්පාදනය කරන්න සහ ඒකේ ටෙක්නිකල් පැත්ත හසුරුව ගන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට මෙන්න මේ කතන්දරේ තමයි බෝට් බිල්ඩින් කතාවේදී අපි පාවිච්චි කරන ටෙක්නික් එක සහ අපිට අවශ්‍ය කරන වටපිටාව. එතකොට මේක අපි දැන් ක්‍රියාත්මක කරද්දී අපේ දීවර දෙපාර්තමේන්තුව විදියට අපි කරන කතන්දර දෙයක් තියෙනවා. එතකොට දැනට අපි කරන ඩියුටිස් තමයි අපි ML විදියට තමයි කරන්නේ. බෝට් යාඩ් ඉන්ස්පෙක්ට් කරනවා. ඊට පස්සේ බෝට්ටු යාඩ් එකේ හදන බෝට්ටු ඉන්ස්පෙක්ෂන් කරනවා. සී ට්‍රයල් කරනවා. සීවර්දිනස් රිපෝට් ඉෂුව කරනවා. බෝට් යාඩ් රෙජිස්ටර් කරනවා. එතකොට රෙජිස්ටර් කරද්දී බෝට් යාඩ් එක අර විදියට අපිට ඇප්ලිකේෂන් එක දුන්නාම ඔය කියපු ෆැසිලිටි තියෙනවද කියලා බෝට් යාඩ් එක කියලා චෙක් කරලා ඒවයි අඩුපාඩු තියෙනවා නම් අවුරුද්ද කොහොම හරි ක්‍රමයෙන් අපි ඒවා ටික අඩුපාඩු හරි ගස්ස ගන්න ඕන. ඊට අමතරව මේ එන්ජින් ගෙන්නන එන්ජින් සප්ලයර්ස්ලා යාළගේ මේ එන්ජින් එක ගෙනාවට පස්සේ තව මාසෙකින් තව අවුරුද්දකින් මේකේ ස්පෙයා පාර්ට්ස් නැති වුණොත් ගැටලුවක්. එතකොට මේකේ මොනවා හරි එන්ජින් වල මොනවා හරි ෆෝල්ට් වෙනවා නම් ඒත් ගැටලුවක්. ඒ හින්දා එන්ජින්ස් එකකුත් එන්ජින් වලටත් අපි අප්‍රූවල් දෙනවා. ඒ වගේම හැම බෝට්ටුවේ හයි කරන හැම ඉක්විප්මන්ට් එකක්ම ඒ කියන්නේ ඩිසයින් එක, කන්ස්ට්‍රක්ෂන් එක, ඒකට හයි කරන ඉක්විප්මන්ට් එක මේ හැම එකක්ම මේ සඳහා නියමිත ටෙක්නිකල් ඉවලුවේෂන් එකකින් පස්සේ අපි අප්‍රූවල් එකක් ලබා දෙනවා. ෆිෂින් ගියර් වලටත් ලබා දෙනවා. මේ ටික අපි ඉතින් කරන ගමන් මේ වගේ තියෙන ඕන ස්ටෑන්ඩඩ් එයාලගේ සර්විස් තියෙන ගුඩ්ස් වල ස්ටෑන්ඩඩ් ස්පෙસિෆිකේෂන් අප්‍රූවල් කරනවා. එතකොට මේ ආයතන සහ ඒ ආයතනෙන් සප්ලයි කරනු ලබන ගුඩ්ස් ඒවට අවශ්‍ය කරන අප්‍රූවල් ලබා දීම සිදු කරනවා. එතකොට අපිට රෙජිස්ට්‍රේෂන් ප්‍රොසීඩියර්ස් තියෙනවා. බෝට් යාඩ් වලට වෙනම තියෙනවා. සප්ලයි රෙජිස්ට්‍රේෂන් වලට වෙනම තියෙනවා. ෆිෂින් ගියර් සප්ලයි කරන අයට වෙනම තියෙනවා. ඉලෙක්ට්‍රොනික ඉක්විප්මන්ට් කට්ටිය රෙජිස්ටර් වෙන අයට වෙනම අපේ දීවර දෙපාර්තමේන්තුවෙන් යම්කිසි ක්‍රමයක් යටතේ යම්කිසි ක්‍රමවේදයක් යටතේ මේවා රෙජිස්ටර් කරලා අදාළ සහතික අවුරුද්දකට සැරයක් අපි ඉෂුව කරනවා. එතකොට බෝට් යාඩ් වලටත් ඒ විදිහට වෙනවා. එතකොට බෝට් යාඩ් එක රෙජිස්ටර් කරද්දී අපි කරන්න ලබන්නේ බෝට් යාඩ් එක රෙජිස්ටර් කරද්දී මෙන්න මේ වගේ ඩොකියුමන්ට් එකක් ගන්නවා. බෝට් යාඩ් එකේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක, ඒ කියන්නේ අදාළ කාර්යය සඳහා, ඒ කියන්නේ බෝට්ටු නිෂ්පාදනය කිරීම සඳහා බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් ලබා තියෙන්න ඕන. ඒ ආයතනය පිටවලා තියෙන ස්ථානයේ ලෑන්ඩ් එකේ ප්ලෑන් එක ඩීඩ් එක අවශ්‍ය වෙනවා. පරිසර සාධකය අවශ්‍ය වෙනවා. පරිසර සාධකය අවශ්‍ය වෙන්නේ ෆයිබර් ග්ලාස් වලින් වැඩ කරද්දී ඒ ෆයිබර් ග්ලාස් වේස්ට්
කොහොමද පරිසරයට මුදාහරින්නේ මෙතන පරිසරයේ හානියක් නොවන විදියට පරිසර හිතකාමී විදියට එයාලගේ බෝඩ් බිල්ඩින් ප්‍රැක්ටිස් එක ක්‍රියාත්මක වන විදියට මේක කරගෙන යනවා කියන කතන්දරය. ඊට පස්සේ බෝඩ් යාඩ් එකේ ඔය කියන කිමිකල් හින්දා මේකේ ෆයර් හසාඩ්ස් තියෙනවා. යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා අපි බෝඩ් යාඩ් එකට ඉන්ෂුරන්ස් පොලිසියක් ඉල්ල ගන්නවා. ලේබර්ස්ලාටත් ඉන්ෂුරන්ස් පොලිසියක් ඉල්ල ගන්නවා. ඒත් ලේබර් ආරක්ෂාව වෙන්නේ. ඊට අමතරව අපේ අවශ්‍යතාවයේ පරිදි බෝඩ් යාඩ් එක පරීක්ෂා කරන්න ඒකේ ලොකේෂන් එක ඊට අමතරව මෝල්ඩින් ෂොප් ස්ටෝර්ස් ඒ වගේ ෆැසිලිටි තියෙන බවට සහතික වෙන්න අවශ්‍ය දේවල් ගාබේජ් ඩිස්චාර්ජ් කරන සිස්ටම් එක ඉලෙක්ට්‍රික් සිස්ටම් එක ආදී මෙන්න මේ මූලික ලියකියවිලි වලින් සපෝටිව් ඩොකියුමන්ට් මේ ටික පාවිච්චි කරලා අපි ඇප්ලිකේෂන් එකක් අරගෙන අපිට ගැළපෙන විදිහේ අපේ ඒ කියන්නේ අපේ ME දීලා බලලා අවශ්‍ය අර කියන ඇනලයිස් එකක් කරලා ඉන්ස්පෙක්ෂන් රිපෝට් එකක් අරගෙන ඊට පස්සේ දිස්ත්‍රික් කාර්යාලය හරහා අරගෙන අපි අවශ්‍ය යාඩ් එකට අවශ්‍ය ඇප්‍රූවල් එක ලබා දෙනවා. ඊට පස්සේ අර විදිහේ ඩිසයින් එකක අවශ්‍ය කරන අර ලයින් ප්ලෑන් ඒ කියන ඩොකියුමන්ට් ටික අනුව ඩිසයින් එකට ඇප්‍රූවල් එකක් දීලා ඒක ඉන්ක්ලයින් ටෙස්ට් එකක් කරලා ස්ටැබිලිටි ඒ ඔක්කොම ටෙක්නිකල් නීඩ්ස් හරි ගියාට පස්සේ අපි එයාලට අංක ලබා දීලා බෝඩ්ටු නිෂ්පාදනය සඳහා අපේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙනවා. එතකොට දීවර දෙපාර්තමේන්තුව යටතේ අපි බෝඩ්ටුවක් හදන්නේ. එතකොට ලියාපදිංචි යාත්‍රාංගනයක නිශ්චිත ලියාපදිංචි අංකයක් ලබාගත්ත බෝඩ්ටුවක් තමයි අන්තිමට යාඩ් එකකින් එළියට යන්න ඕන. ඒ යද්දිත් 150 සහ 100% ඉවරුනාම සහතික දෙකක් සමග යාඩ් එකෙන් පිටත් කරාට පස්සේ මුදු යෝග්‍යතාවයත් එක්ක සහතික 3කින් තමයි බෝඩ්ටුවක් එළියට යන්න ඕනේ. යද්දිත් අදාළ ටෙක්නිකල් ඩීටේල් සහිත බිල්පතක් දෙන්න වෙනවා යාඩ් එකට. එහෙම වුණොත් තමයි ඒක හරියට නීත්‍යානුකූල නිෂ්පාදනය වෙච්ච බෝඩ්ටුවක් බවට පත් වෙන්නේ. එතකොට මෙන්න මේ ක්‍රියාදාමයේ අපිට කරගෙන යන්න අපිට රෙගියුලේෂන් එකක් තියෙනවා. ඒ රෙගියුලේෂන් එක ගැසට් එකෙන් ගැසට් කරලා තියෙනවා. එතකොට ඒකට එකත් එක්ක අපි මැනුවල් එකක් දීලා තියෙනවා. මේ බෝඩ් යාඩ් ඒවා ෆලෝ කරන්න ඕන. එතකොට ඒකේ යම් කිසි බෝඩ් යාඩ් එක රෙජිස්ටර් කරන්නේ කොහොමද? බෝඩ්ටුව හදන්නේ කොහොමද? ඒකේ ස්ටැබිලිටි බලන්නේ කොහොමද? මැෂිනරි කොහොමද තියෙන්නේ? ඔය කියපු කතන්දර සේරමට අවශ්‍ය කරන සියලුම තොරතුරු තියෙනවා. එතකොට අපිට කාට හරි අලුතෙන් බෝඩ් යාඩ් එකක් දාන්න ඕන නම් එයාට අවශ්‍ය සියලුම විස්තර මේකේ තියෙනවා. ඇත්තට මම කතා කරපු දේවල් ඔය කෝඩ් ඒ ගැසට් එකේ තියෙනවා. එතකොට අපිට අවශ්‍ය නම් ඒක බලන්න පුළුවන්. ඒ ගැසට් එක යටතේ තමයි අපි මේක නියාමනය කරන්නේ. ඒක තමයි අපිට තියෙන මේ බෑග්ග්‍රවුන්ඩ් එක ලීගල් බෑග්ග්‍රවුන්ඩ් එක. එතකොට ඒ ගැසට් එක සම්බන්ධව සහ ඒකෙදී එයින් පිට ගැසට් එකෙන් පිටත ඊට අනුගත නොවි දීවර දෙපාර්තමේන්තුවේ නීති රීති වලට එකඟ නොවි යම් කිසි කවුරු හරි බෝඩ් යාඩ් කරගෙන යනවා නම් ඒ සම්බන්ධව නීතිමය පියවර ගැනීමේ හැකියාවක් අපිට තියෙනවා. එතකොට ඒ ගැසට් එක හා සම්බන්ධව එතකොට ඒ දීවර දෙපාර්තමේන්තුවේ ගැසට් එකත් එක්ක කොහොමද යාත්‍රාංගන එක ගණදුණු කරන්නේ කියන එක ඊට පස්සේ ප්‍රසන්ටේෂන් එකකින් ඉදිරිපත් කරයි. එහෙනම් මම බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණය මෙච්චරයි. මම හිතනවා යමක් ගන්න ඇති කියලා. බොහොම ස්තුතියි.